ඉලන්දාරි හැන්දෑවට මොනවද කරන්නේ? මොනවද කියන්නේ? ඉලන්දාරි හැන්දෑවට මොනවද කරන්නේ? මොනවද කියන්නේ? සවස් 4ට වයඹ රේඩියෝ අහන්න. හැමෝටම ආයිබෝවන් වාසනාවන්ත සුබ සන්ධ්‍යාවක්. අපි ඉලන්දාරි හැන්දෑවේ අදත් ඔබේ ගෙදරට ගොඩ වදින්නේ ඔබ දන්නවා දවසේ විශේෂතාවය අරගෙන. අපි හැමදාමත් අද දවසට වෙනස් දෙයක් අරගෙන තමයි ඉලන්දාරි හැන්දෑවේ ඔබේ ගෙදරට ගොඩ වදින්නේ. අපි සූදානම් වෙනවා අද දවසේත් sannivedana සහ මාධ්‍ය අධ්‍යයනයේ විෂය පිළිබඳව කතා බහ කරන්න. දැන් අද මේ මාතෘකාව පිළිබඳව කතා බහ කිරීම ආරම්භ කරන්න කලින් යම් පැහැදිලි කර ගැනීමක් අපිට අවශ්‍ය වෙනවා. අපි මේ විෂයට සමගාමීව අලුත් සිලබස් එකක් එහෙම නැත්නම් විෂය නිර්දේශයක් අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. ඒ නිසා 2020 උසස් පෙළ ලියන්න ඉන්න මේ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය බාර ගන්න ඉන්න දුවදරුවන්ට සිද්ධ වෙන්නේ නව විෂය නිර්දේශ යටතේ Tamanගේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමක් තමයි සිද්ධ කරන්න වෙන්නේ. ඒ නිසාම අපි සූදානම් වෙනවා මේ නව විෂය නිර්දේශයම ඉලක්ක කරගත්තු sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයට අදාළ කාරණා ඔබත් එක්ක අද පටන් සාකච්ඡා කරන්න. ඒනොත් දැන් ඉතින් මේ පළවෙනි පාඩම පිළිබඳව සාකච්ඡා කරන්න මැදිරියට ඇවිල්ලා ඉන්නේ වෙනද වගේම සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ප්‍රවීණ මාධ්‍යවේදී වගේම ප්‍රවීණ දේශක නිලන්ත විමලසේන මහත්මයා. ආයිබෝන්. ආයිබෝන් තිලක්. නිලන්ත මහත්මයා දැන් අපි විෂය වෙනස් වෙලා නැහැ. විෂය එකයි. හැබැයි විෂය කතා කරන්න හදන කාරණා එහෙම නැත්නම් අන්තර්ගත එහෙම නැත්නම් විෂය නිර්දේශය වෙනස් වෙන්න පටන් ගන්නවා. 2020ට අලුත් විෂය නිර්දේශයක් තමයි එන්නේ. ඒ නිසා සියල්ල වෙනස් වෙලා තියෙනවා. අපි අලුතින්ම මේක පටන් ගන්න වෙනවා. එතකොට sannivedana අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය තමයි ප්‍රධානම පාඩම. එහෙම නැත්නම් පළවෙනි පාඩම. ඔව් දැන් පහුගිය විෂය නිර්දේශය කියන්නේ 2019 අවුරුද්දෙන් ඉවරුණු විෂය නිර්දේශය තිලක් තිබුණේ sannivedanaya කියන්නේ මොකක්ද කියන එක හඳුනාගෙන තමයි අපි විෂය නිර්දේශයට ප්‍රවේශ වුණේ. හැබැයි මෙවර අලුත් විෂය නිර්දේශය යටතේ පොඩි වෙනසක් කරලා තියෙනවා. පළවෙනි පාඩමේම ඒ කියන්නේ අපි ආරම්භයක් විදිහට ගන්නේ sannivedanaya කියන විෂය. ඒ කියන්නේ sannivedanaya අධ්‍යයනය කරන්න පටන් ගත්තේ කවදද? ඒ කියන්නේ sannivedanaya කරන්න පටන් ගත්තේ කවදද කියන එක නෙවෙයි. sannivedanaya අධ්‍යයනය කරන්න පටන් ගත්තේ කවදද? අන්න ඒක පටන් ගන්නම සහ ඒ වර්ධනය වුණේ කොහොමද කියන කාරණේ. හැබැයි ඒක ඇතුලේ අපිට sannivedanaya පිළිබඳවත් කතා කරන්න වෙනවා ඓතිහාසිකව. නමුත් අපේ පාඩම වෙන් වෙන්නේ මුල් පාඩම වෙන් වෙන්නේ sannivedanaya විෂයක් විදිහට කොහොමද ගොඩ නැගෙන්නේ සහ එය වර්ධනය වෙන්නේ කියන කාරණේ කතා කරන්න. මම හිතන්නේ දැන් මේ විෂයට උනන්දුවක් දක්වන කෙනෙක්ට මුලින්ම ප්‍රශ්නයක් එන්න පුළුවන්. sannivedana යන කුමක්ද කියලා ආරම්භ කරපු පැරණි විෂය නිර්දේශයේ අධ්‍යයනයෙන් මේක ආරම්භ කරන්න හේතු වෙලා තියෙන්නේ ඇයි කියලා මොනවා හරි ගුරුවරයා විදිහට ඔබ දේශකයා විදිහට වෙනසක් දැකලා තියෙනවද මේ පාඩම වෙනස් කරන්න මේ විදිහට මොකද්ද හේතු වෙලා තියෙන්නේ? නැහැ ඒකටම මේ දැන් දුර්වලතාවයකුත් තියෙනවා මේ අලුත් විෂය නිර්දේශයේ පැරණි නිර්දේශයේ තිබුණු දුර්වලතා ගොඩක් නිවැරදි කරන ගමන් අලුත් නිර්දේශෙත් සමහර අවස්ථාවලදී අපි දකිනවා යම් දුර්වලතා. මොකද මේක එක දුර්වලතාවයක්. ඇත්තටම අපිට තිබුණේ sannivedanaya හඳුනාගෙන ඊට පස්සේ විෂය නිර්දේශය පිළිබඳව කතා කරන්න නැත්නම් විෂය පිළිබඳව කතා කරන්න. නමුත් අපි දෙවෙනි පාඩමට යනවා sannivedanaya හඳුනාගන්න. පළවෙනි පාඩමේදී විෂය පිළිබඳව කතා කරනවා. ඇත්තට මේ මුල් පාඩම තිලක් මේ අපි කිව්වොත් අර ගිරව් ඒ කියන්නේ කටපාඩම් කරන්න අන්න එහෙම හැකියාවක් තියෙන ටිකක්. මොකද ඉතිහාසය වෙනස් කරන්න බෑනේ. මෙතන තියෙන්නේ ඉතිහාසයේ කොහොමද විෂයක් විදිහට මේක ගොඩ නැගුණේ සහ ඉතිහාසයේ කවුද මේ සඳහා දායකුනේ කොයි රටවල්ද දායකුනේ මොන විදිහටද මේක ගොඩ නැගුණේ. නිසා දැන් අර මේකෙදි පොඩි ඇත්තටම පොඩිම අපි අකමැත්තක් තියෙනවා. අපි ගුරුවරුන් විදිහට අපි මේකට අකමැතියි. හැබැයි විෂය නිර්දේශය ඇතුලේ මේක තියෙනවා. හැබැයි අපි ඒක කතා බහ කරනවා. හරි සරල පාඩමක්. ඉතාම සරලව තමයි මේක ගමන් කරන්නේ. ඒ නිසා අපි වහන් ඉන්න සියලු දෙනාටම අපි මතක් කරන්නේ ඔබට හිතුණා නම් එහෙම නව විෂය නිර්දේශය ටිකක් අමාරුද? එහෙම නැත්නම් මේක තිබ්බ එකට වඩා අපිට නිකන් සංකීර්ණ වෙන විදිහටද වැටේ ගැට ගහලා තියෙන කියලා දැන් හරි අපිට නිවැරදි උත්තරයක් හම්බුණා. ඒ නිසා අපිට හරි පහසුයි දේශකයන්න් කියන විදිහට මේක හරි පහසුයි. පැරණි විෂය නිර්දේශයට වඩා මේ ශිෂ්‍යයාගේ පැත්තෙන් ටිකක් පහසුකමක් තියෙන බව තමයි ඔහුගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. නිලත් මහත්මයා දැන් අපි මේ පාඩම ගැන සාකච්ඡා කරන්න යනකොට sannivedanaya මානව අන්තර් සම්බන්ධතාවනුත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයක් කියන කාරණාවකින් මේක පටන් ගන්න. ඔව් දැන් sannivedanaya කියන කාරණේ අපේ එදිනෙදා අපිට ජීවත් වෙනකොට මානවයාට අනිකුත් සත්තුන්ට තියෙන හැකියාවක් දීලා නැහනේ. සබාදහම ඒ කියන්නේ තනිව ජීවත් වෙන්න තියෙන හැකියාව දීලා නැහනේ. ඒකට උපදිනකොටම අපිට කියනවා ඔබ අන්තර් සබඳතා පවත්වපං කාත් එක්ක හරි කියලා.
සබදාම මේ කියන්නේ. එතකොට අපිට අන්තර් සබඳතා පවත්වන්න නම් තව කෙනෙක් එක්ක අපිට යම් උපකරණයක් ඕන වෙනවා. ඒ උපකරණය වෙන කිසිවක් නෙවෙයි sannivedanaya කියන උපකරණය. එතකොට දැන් අපි එදිනෙදා අපි වෙනත් කෙනෙක් එක්ක සබඳතා පැවැත්වීමට අපි අන්තර් සබඳතා කියලා කියනවා. එහිදී අපි එකිනෙකත් එක්ක කරන ක්‍රියාකාරකම් වලට අන්තර් ක්‍රියාකාරීත්වය කියලා කියනවා. එතකොට මේ අන්තර් ක්‍රියාකාරීත්වය තුල sannivedanaya නැතුව අන්තර් ක්‍රියාකාරීත්වය සිද්ධ කරන්න බෑ. එතකොට මේ දෙක අතර අවියෝජනීය කියන්නේ වෙන් කරන්න බෑ කියන එක. එතකොට මානව sannivedanayයි මානවයාගේ අන්තර් ක්‍රියාකාරීත්වයයි කියන දෙක කිසි දවසක වෙන් කරන්න බැරි එකටම ගමන් කරන කරුණු දෙකක්. ඒ නිසා ඉතින් අපි වහගෙන හිටිය ඔබ කල්පනා කරන්න අවශ්‍යම වෙන්නේ අපි ඉපදුනේ කොයි වෙලාවද එතනින් සංනිවේදනය ආරම්භ වෙනවා. ඒක තමයි සරලම අපිට පැහැදිලි කර ගැනීම මේ වෙලාවේ හැටියට අපි ගීතමය විරාමයක් ගන්නම් ආයෙම මේ පැත්තට එන්නම්. ඔබ කොහෙවත් යන්න එපා. ඔහොමම ඉන්න. ඔබ කීව ගීතිකාවෝ මට නෑ ප්‍රියසින්නේ ඇල්ලීනි පෙල් රකිද්දී කුඹුරේ කරල්කපද්දී ඔබ කීව ගීතිකාවෝ මට නෑ ප්‍රියසින්නේ බොන්නනාව බමලා වගෙහැංගිලාම ඉඳලා ඔබේ ගීත මිහිර පිඳලා මම ගියේ සුම්හෙලාලා වනමල්නෙලා ගෙනල්ලා ඔබේ රූපේ වාගේ හදලා මම ඒක සිම්බ තාලේ ඔබ නෑ දයා විදන්නේ සුළඟ මම තිබින්නම් මේ ජීවිතේදි බැරිනම් මතු ජාතියෙදි ලබන්නම් මේ වන්දුකක් නොවේවා ප්‍රේමෙන් දුකක් නොවේවා මොනාල බඳ ආලේ මතු ජාති ඔබ ලැබේවා. අපි ඔබට මුලින්ම ප්‍රකාශ කරා දැන් 2020 කියන වර්ෂය ශිෂ්‍යයන්ටත් අලුත් වෙනවා.
මේක හැමෝටම අලුත් අවුරුද්දක් බලාපොරොත්තුෙන් අපි ඉන්න නිසා ශිෂ්‍යයන්ට සිද්ධ වෙනවා මේ අලුත් අවුරුද්දේ අලුත් දේවල් මේකට ගන්න. ඒ නිසා අර පරණ නිර්දේශ වෙනකොට අලුත් විෂය නිර්දේශයක් ඇවිල්ලා සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේත් බොහෝ දේවල් වෙනස් වෙලා අලුත් දේවල් අලුත් කාරණා ඉගෙන ගන්න පාරක් සැකසීලා තියෙනවා. අපි කතා බහ කරමින් ඉන්නේ සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය පිළිබඳව. ඒ නිසා සංනිවේදනය යනු කුමක්ද කියනවට වඩා මේක අධ්‍යයනය කරන්න පටන් ගත්තේ කවදාද? එහි විකාශනය සිදු වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි මූලික පාඩම. එහෙම නැත්නම් පළමුවෙනි පාඩමේදී විෂය 2020 සාකච්ඡා කරන්න නියමිත වෙලා තියෙනවා. ඔබට තියෙන විෂය නිර්දේශය ඒක තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. මිනිසා මෙහිමත ජීවත් වීම ආරම්භ කළ දිනේ ඉඳන්ම මානව සංනිවේදනයේ ක්‍රියාත්මක වෙනවයි කියන එක ඔබත් මමත් හොඳින් දන්න කාරණාවක්. හැබැයි මේක නිකන් ඉතින් අපිට අර වචන විදිහට පෙරලලා කියලා මේක නතර කරන්න බෑ. විෂයට උත්තරයක් ලියන්න ඕනේ. ඒතර කොහොමද මේක අපි විෂයත් එක්ක ගලපගන්නේ? දැන් මිනිසා අපි කල්පනා කරනවා මිනිහෙක් විදිහට අපි ඉපදුනේ කවදාද? එදා තමයි සංනිවේදනය පටන් ගත්තේ. කිසි කෙනෙකුට කියන්න බෑ අහවල් අවුරුද්දේ අහවල් දවසේ අහවල් වෙලාවට සංනිවේදනය පටන් ගත්තයි කියලා. හැබැයි අපිට නිශ්චිත එක කාරණයක් කියන්න පුළුවන්. මානව සංනිවේදනය පටන් ගන්නේ මානවයා මේ ලෝකෙට සම්භවය වුණේ කවදද? අන්න එදා. අපි දන්නේ දවස කවදද කියලා. නමුත් එදා. එතකොට මානවයාට සබාදහම කියනවා අර කලින් අපි කිව්වා වගේ තනිව ජීවත් වෙන්න බැරි නම් අපි ඇත්තටම ඉස්සෙල්ලම ජීවත් වෙන්න ඕනේ අම්මත් එක්ක. ඒ කියන්නේ අපි අම්මත් එක්ක තමයි ගනුදෙනු කරන්න ඕනේ. අන්තර් ක්‍රියාකාරීත්වය නියැලෙන්න ඕනේ අම්මත් එක්ක. ඉපදුන ගමන් අපි අඬනවා හැ කියලා අඬනවා. ඒ අඬන්නේ කිරි දෙන්න කියලා. අම්මට කියනවා මම කිරි දෙන්න. අම්මට හැබැයි ඒක ඇහෙනවා. අපි ඔහැ කියනකොට අම්මට ඇහෙනවා කිරි දෙන්න කියලා. එතකොට මේ අන්තර් ක්‍රියාකාරීත්වය අම්මට පයින් ගහන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මා අපිව අල්ලගෙන නලවන එක වෙන්න පුළුවන්. නැත්නම් අම්මා අපිව ඉබින එක වෙන්න පුළුවන්. මේ අන්තර් ක්‍රියාකාරීත්වය පටන් ගන්න තැන. එතකොට ඊළඟට අම්මට පස්සේ තාත්තා සම්බන්ධ වෙනවා. දැන් එතකොට අපේ මානවයෙක් විදිහට මේ ලෝකෙට කවදද සම්භවය වුණේ? අන්න එදා ඉඳලා අපි සංනිවේදනය පටන් ගත්තා. ඒ කියන්නේ විෂයක් විදිහට ඉගෙන ගන්න නෙවෙයි. නමුත් සංනිවේදනය කරන්න අපි පටන් ගත්තා. එතකොට දැන් අපි මේ දියුණු සමාජයක ජීවත් වෙනවායි කියලා තමයි කියන්නේ. ඒතකොට ප්‍රාථමික සමාජය අපිට අමතක කරන්න බෑ. විෂයත් එක්ක ප්‍රාථමික සමාජයේ මේක විකාශනය පිළිබඳව අපි කතා කරන නිසා දැන් හුඟක් වෙලාවට අතීතයේ මස් පුච්චම් කාපු මිනිස්සු එදා ප්‍රාථමිකයි කියලා කිව්වා. හැබැයි අද අපි පාර දිගේ බාබකියු කනවා. ඒ වගේ සංකීර්ණ තැනක තමයි අපි ඉන්නේ. එතකොට ප්‍රාථමික සමාජයේ විසුණු ජනයා එහෙම නැත්නම් හිටපු ජනයා තමන්ගේ සරල ජීවන රටාව ඇතුලේ මේ කින කාරණාව කොහොමද අපි විග්‍රහ කරගන්නේ? දැන් අපිට තිබුණු අවශ්‍යතා සරලයිනේ තිලක් ඒ කාලේ. ඒ කියන්නේ අපිට තිබුණේ ආහාර ආරක්ෂාව සහ ලිංගික අපේක්ෂාව විතරයි. අපි ආහාර ශරීර කෝඩුව පවත්වාගෙන යන්න ඕන නිසා ආරක්ෂාව අපිට ශරීර කෝඩුව පවත්වාගෙන ගියාට වැඩක් නැහැ නේ. සබාදහමෙන් හෝ වෙන යම් තැනකින් අපිට අනතුරක් වෙනවා නම් එතකොට ඒන් මිදෙන්න අපිට ඕනකම වුණා. ඊළඟට අපිට පැවැත්ම සඳහා සහ අපේ වර්ගය බෝ කිරීම සඳහා අපේ වර්ගයාගේ පැවැත්ම උදෙසා අපිට එකිනෙකා අතර ප්‍රජනන කාර්ය සිද්ධ කරන්න සිද්ධ වුණා. එතකොට ඒ කාර්ය සඳහා ලිංගික ආකර්ෂණය ඕනේ. මේ කියන මූලික අවශ්‍යතා තුන තමයි අපි එකල ප්‍රාථමික සමාජයේ අපි අවශ්‍යතාව විදිහට තිබුණේ. හරි සරලයි. මේ සරල අවශ්‍යතා තුන සපුර ගන්න අපිට මහා ලොකු සංනිවේදනයක් ඕනේ නැහැ. ඒ නිසා අපිට තිබුණු දැන් උදාහරණයක් විදිහට මට කෑම හොයාගන්න දැන් අපි දන්නවා ලෝකේ අපිට හමුවන ඓතිහාසිකම සාක්ෂි තියෙන ප්‍රංශ ලැස්කෝ ඇල්ටමීරා සහ ස්පාඤ්ඤේ සහ ප්‍රංශ ලැස්කෝ ඇල්ටමීරා කියන මේ ලෙන් වල තියෙන සිතුවම්. එතකොට මේ සිතුවම් වල තියෙන්නේ තිලක් අර තමන්ගේ දරුවන්ට තමන්ගේ වර්ගයාගේ දරුවන්ට කියලා දෙනවා කොහොමද අපි හොඳ සතෙක්ව තෝරගන්නේ? කොහොමද මේ සතාව අපි දඩයම් කරගන්නේ? කොහොමද අපි ආයුධයක් නිර්මාණය කරගන්නේ? කොහොමද මේ සතාගෙන් ආරක්ෂා වෙමින් අපි අපිට අවශ්‍ය කරන ආහාර අපි සපයාගන්නේ? දැන් එතකොට මේ ආරක්ෂාව සහ ආහාර කියන කාරණා දෙකම මේ ලැස්කෝ ඇල්ටමීරා ලෙන් වල සිතුවම් වලින් අපිට කියනවා. මේ කියන්නේ ආදි මානවයාගේ සිතුවම් නෙමෙයි. එතකොට දැන් එතනදී පවා අපි සරල අවශ්‍යතා නිසා අපිට ඒ සරල sannivedana ක්‍රම ඇති. ජීවන ක්‍රම සරලයි, අපේ අවශ්‍යතා සරලයි. ඒ නිසා අපිට sannivedanaya ඇති ඇත්තටම සරලව කරාට අතීතයේ ඊතරම්ම සරල වෙච්ච sannivedana ක්‍රියාවලිය අද වෙනකොට තාක්ෂණයේ මැදිහත් වෙලා ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් කරලා තියෙන්නේ. මේ සරලකම සංකීර්ණතාවය පිළිබඳව අපි තව ටිකක් කතා කරමු. අපිට ගීතමය විරාමයක් දෙන්න අපි ඉක්මනින් ආයේ මේ පැත්තට එන්න.
පොන්තනෝ නගි කොණ්ඩේ පොන්තනෝ නට ඕනෑ හැටියටයි පොන්තනෝ නගි කොණ්ඩේ පොන්තනෝ නට ඕනෑ හැටියටයි පොන්තනෝ නගි හැටි පොන්තනෝ නට ඕනෑ හැටියටයි පොන්තනෝ නගි කොණ්ඩේ පොන්තනෝ නට ඕනෑ හැටියටයි පරාලය නොපෙනේ අනුන්ගේ ඇස්වල ඇති රොට්ට හොයනවා ගඹරත් රංගලින් බෙල්ලක් නැති කීත ගඹරත් රංගලින් බෙල්ලක් නැති කීත තෙල්ල බඳිනවා පොන්තනෝ නගි කොණ්ඩේ පොන්තනෝ නට ඕනෑ හැටියටයි පොන්තනෝ නගි හැටේ පොන්තනෝ නට ඕනෑ හැටියටයි පොන්තනෝ නගි කොණ්ඩේ පොන්තනෝ නට ඕනෑ හැටියටයි මුළු තැන්ගේ පිසුනා අල්ලපුගේ ලුණු පොල් අත්ත බලනවා ගෙරිමස් පුදින ගමන් ගව සම්පත ගෙන බන ගෙරිමස් පුදින ගමන් ගව සම්පත ගෙන බන පොතක් ලියනවා පොන්තනෝ නගි කොණ්ඩේ පොන්තනෝ නට ඕනෑ හැටියටයි පොන්තනෝ නගි කොණ්ඩේ පොන්තනෝ නට ඕනෑ හැටියටයි පොන්තනෝ නගි හැටේ පොන්තනෝ නට ඕනෑ හැටියටයි පොන්තනෝ නගි කොණ්ඩේ පොන්තනෝ නට ඕනෑ හැටියටයි සරලකමින් පටන් ගත්ත ඉතිහාසය මේ වෙනකොට විවිධ කාරණා නිසා සංකීර්ණත්වයට පත් වෙලා තියෙනවා. sannivedanයටත් මේකෙන් ගැලවිලා ඉන්න බෑනේ. ඒ නිසා ඉතින් මේකත් එක්තරා හේතු කාරණා මුල් කොටගෙන මේක සංකීර්ණතාවයකට පත් වෙලා. ඒ නිසා sannivedanය කියන එක සරල වෙලා තියෙනකොට අපිට විශේෂ හැදෑරීමක්. එහෙම නැත්නම් අධ්‍යයනය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ කියන මාතෘකාව යටතේ සිදුවන සියල්ල සංකීර්ණ වෙනකොට හැදෑරීමක් කරන්න අවශ්‍ය වෙනවා. තේරුම් බේරුම් කර ගැනීමක් කරගන්න අවශ්‍ය වෙන නිසා අතීතයේ තිබිච්ච සරල sannivedana ක්‍රියාදාමය අද වෙනකොට ඉතාම සංකීර්ණයි. අපි මේක කොහොමද විෂය ඇතුලේ විග්‍රහ කරගන්නේ? දැන් අපි ගත්තොත් කෘෂිකර්මාන්තය ගත්තත් කෘෂිකර්මාන්තය සරල කාලේ අපි ඕන කෙනෙකුට කෘෂිකර්මාන්තේ නියැලෙන්න පුළුවන්. නමුත් ඒ සංකීර්ණ වුණාම ඒ පිළිබඳ වෙනම අපිට ඉගෙන ගන්න වෙනවා කෘෂිකර්මාන්තේ පවා. ගහක් කොලක් හදන්න වුණත් ඊටාම සරල ක්‍රමයකට නම් හදන්න ඉගෙන ගන්න ඕනේ නැහැ. නමුත් ඒක කෘෂිකර්ම ඉගෙන ගත්තු ඒ පිළිබඳ විද්‍යාර්ථීන් විදිහට විශේෂිත පළදාවක් ලබන්න අපි මේ පැලේ හිටවන්න හදනවා නම් ඒක අපි වෙනම ඉගෙන ගන්න වෙනවා. ඕකම තමයි sannivedanයටත් බලපෑවේ. අර මුල්ම කාලේ අපිට තිබුණු අවශ්‍යතා සරල නිසා අපි sannivedanය කළේ සරල ක්‍රම වලට නිසා අපිට මේක විෂයක් විදිහට ඉගෙන ගන්න ඕනුනේ නැහැ. හැබැයි කාලෙන් කාලෙට සංකීර්ණ වුණ අපේ අවශ්‍යතා. එක පැත්තකින් අවශ්‍යතා සංකීර්ණ වෙන්න අපි sannivedana ක්‍රමත් සංකීර්ණ කරගන්න පටන් ගත්තා. විශේෂයෙන්ම තාක්ෂණය භාවිතය ලෝකයේ සියලුම විෂයන් කෙරෙහි ඍජුව බලපෑව අපි දන්නවා. විශේෂයෙන් කාර්මික විප්ලවයෙන් පස්සේ. එතකොට දැන් ලෝකයේ අපි සාමාන්‍ය sannivedanaya වෙනුවට තාක්ෂණය භාවිත කරන්න අර sannivedanaya කරන කෙනාට ආවට ගියාට sannivedanaya කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දෙන්න කතා කරන්න පුළුවන් තිලක්. දැන් අපි දෙන්නට මේක කතා කරන්න පුළුවන් මගතොටේදී හම්බුනාම. එතකොට අපි ආදිමානවයත් මගතොටේදී හම්බුනාම මේ විදිහට sannivedanaya කළා. නමුත් අපි මේ දැන් මයික්‍රොෆෝනයෙන් කතා
කතා කරනකොට අපි දැක්ක දැන් මේ මයික්‍රොෆෝනයෙන් අපි මේ පටිගත කිරීමේ කටයුතු සඳහා සූදානම් වෙනකොට අපිට මේ මයික්‍රොෆෝනය බැලන්ස් කරගන්න ඕනේ මේ වචන වලින් කියනවා නම් ඊළඟට අපි මේක පටිගත වෙන්නේ කොහෙටද කියලා බලන්න ඕනේ ඊළඟට හරියට අපි දෙන්නගේ කටහඬ මේකට ගැලපෙනවද කියලා බලන්න ඕනේ ඊළඟට අපි කියනවා අර මට්ටම් නැත්තම් ලෙවල්ස් කියලා කියනවා ඒවා බලන්න ඕනේ එතකොට දැන් අපිට හරි සරලයි අපි දෙන්න කතා කරනකොට මේ කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි තාක්ෂණය භාවිත කරන්න අපිට විෂයක් විදිහට මේක වැඩි ගැඹුරුතාවයකට යනවා. අන්න එතන තමයි විෂයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ sannivedanaya කියන දේ විෂයක් බවට පත් වෙන්නේ විෂයක් විදිහට ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ sannivedana ක්‍රියාවලිය සංකීර්ණ වීම නිසා. sannivedana කියන එක සරල වුණාම හැදෑරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකට තාක්ෂණය මැදිහත් වෙනවා. තාක්ෂණය එන්න දියුණු වෙනවා. ඊට පස්සේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ජනමාධ්‍යයේ වර්ධනයක් නැති වෙනවා. ඊට පස්සේ සමාජය කෙරෙහි කරන බලපෑම් වැඩි වෙනවා. එතනින් පස්සේ ගියාම අධ්‍යයන ශාස්ත්‍රයන් ඊටම ස්වාධීන විෂයන් බවට පත් වෙලා විවිධ විෂයන් කාරණා ඔස්සේ අපිට මේක සාකච්ඡා කරන තැනටම අරගෙන එනවා. sannivedana අධ්‍යයනයේ තියෙන ප්‍රධාන අරමුණ වෙන්නේ මානව අත්දැකීම් වල කේන්ද්‍රීය සාධකයේ ලෙස. sannivedanaye ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව හැදෑරීමයි කියලා විශේෂ සටහනක් තියෙනවා. මේක හරිය මේ මිහිරි කියමනක්. දැන් අපි සාමාන්‍යයෙන් sannivedana අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා අහුවොත් sannivedanaye ඉගෙන ගන්න එක කියලානේ කියන්නේ. නෑ. මෙතන කියනවා අපි මානවයාගේ අන්තර්ක්‍රියාකාරීත්වයේ සහ සියලු ක්‍රියාකාරකම් වල කේන්ද්‍රීය සාධකය. කේන්ද්‍රය කියන්නේ මූලික සාධකය, ප්‍රධාන සාධකය. අපි මොනවා කළත් දැන් අපි නිකන් ඔළුව කහනවා. ඔළුව කහන්නේ නිකන් නෙවෙයි. මොකක් හරි පණිවිඩයක් දෙනවා. එක්ක ඔළුවේ මොකක් හරි අවුලක්. එහෙම නැත්නම් අපේ මනසේ මොකක් හරි ප්‍රශ්නයක්. ඊළඟට අපි hina වුණත් නිකම්ම නෙවෙයි hina වෙන්නේ. මොකක් හරි හේතුවක් මත. ඒ කියන්නේ අපි මේ ලෝකේ කිසියම්ම හෝ දෙයක් කරනවා නම් එය කරන්නේ sannivedanaya කියන කේන්ද්‍රීය සාධකයේ පදනම් කරගෙන. එතකොට දැන් sannivedanaya අපි අධ්‍යයනය කරනවා කියලා කියන්නේ අපගේ මානවයාගේ අපි එදිනෙදා කටයුතු වලදී කේන්ද්‍රීය සාධකයේ විදිහට පාවිච්චි කරන sannivedanaya අධ්‍යයනය. දැන් ඒක තව විදිහකට කිව්වොත් අපි එදිනෙදා වැඩ කරන විදිහ තමයි මේ sannivedana විෂය ඇතුළේ ඉගෙන ගන්න. ඒ කියන්නේ එදිනෙදා වැඩ කරනවා කියන එක නැවත අර්ථ ගන්නනවා. ඒක තමයි sannivedanaya කියන්නේ. ඔබ මේ වෙලාවේ ගෙදර යමක් කරමින් සිටීද එහෙම නැත්නම් ඉන්න තැන යමක් කරමින් සිටීද එය විෂය ඇතුලේ අධ්‍යයනය කරගන්නවා. එය විග්‍රහ කර ගැනීම සඳහා ඔබ කරන සියලු ක්‍රියාකාරකම් භාවිතා කරන්නට අවශ්‍ය නැහැ. ඒ තරම්ම මේ විෂය හරිම ප්‍රායෝගිකයි. sannivedana අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මානව අත්දැකීම් වල කේන්ද්‍රීය සාධක ලෙස sannivedana ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව හැදෑරීම කියලා නිකමට නෙමෙයි කියන්නේ. ඒ නිසා ඔබ හැරෙන විදිය, කන විදිය, අඳින පළඳින විදිය, හිතන විදිය, ඇවිදින විදිය මේ සියල්ල අනිවාර්යයෙන්ම sannivedana හා මාධ්‍ය අධ්‍යයන කියන විෂය ඇතුලේ කොහෙදී හෝ ඔබට අධ්‍යයනය කරන්න වෙනවා, හැදෑරීමක් කරන්න වෙනවා. එතකොට මානව අත්දැකීම් පිළිබඳව අපිට මේකෙන් ගැලවිලා යන්න බෑ. ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න ඕනේ. අපිට ගීතමය විරාමයක් දෙන්න. අපි ඊළඟට කතා කරනවා මානව අත්දැකීම් කියන දේ මේ විෂය ඇතුලේ කොහොමද විග්‍රහ කරගන්නේ කියන එක. sannivedana අධ්‍යයනයේ මූලික ආරම්භය. එහෙම නැත්නම් මේක පටන් ගත්තේ කොහෙන්ද කියන කාරණාව තමයි sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ 2020 උසස් පෙළ ලියන්න ඉන්න දරුවන්ට මුලින්ම හදාරන්න දෙන්නේ, අධ්‍යයනය කරන්න තියෙන්නේ. එතකොට මේ විෂය ඇතුලේ මේ පළමු පාඩම ඇතුලේ අනිවාර්යයෙන්ම මානුෂීය අත්දැකීම් කියන කාරණාවන්. එහෙම නැත්නම් මානව අත්දැකීම් කියන කාරණාවන් කතා කරන්නම වෙනවා. එතකොට මිනිහෙක්ගේ අත්දැකීම කියන එක අපි මේ වෙනකොට අර්ථකථනයක් තියාගෙන හිටියා. ඔබත් හිටියා, මමත් හිටියා. හැබැයි මේක විෂයානුකූලව අර්ථකථනයක් නිවැරදිව දිය යුතුයි. ඒක තමයි සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයකට අපි උත්තර ලියන්නේ. ඒ නිසා කොහොමද මේක විෂය ඇතුලේ විග්‍රහ කරගන්නේ කියන එක ඉතාම වැදගත් වෙනක්. ඒ නිසා අපි මේ වැදගත්ම වැදගත්ම විදිහට තමයි විග්‍රහ කරගන්න අවශ්‍ය වෙන්නේ. ඔව් දැන් අපේ විෂයේ තියෙන එක පැත්තකින් කිව්වොත් සංකීර්ණ තැනක් මෙතන. හැබැයි සංකීර්ණ වුණාට හරි හොයාගෙන යනකොට මේක ඇතුලේ සංකීර්ණ බවක් නැහැ. හරි සරලයි. මේකෙදි දැන් අපි මානව අත්දැකීම් කියන්නේ මොනවද කියන එක තේරුම් ගන්න. දැන් අපි මීට කලින් කිව්වා අපි හැමෝම sannivedanaya කියලා කරන්නේ මිනිස්සු Tamanගේ අනිත් කෙනත් එක්ක අන්තර්ක්‍රියාකාරීත්වයේදී කටයුතු කරන ආකාරය කියලා. එතකොට ඇත්තට මෙතන ලබන්නේ අපි අත්දැකීම් තමයි. එතකොට මේ අත්දැකීම් වලදී sannivedanayeදී කරන ප්‍රධාන වැඩ තුනක් තියෙනවා. එකක් එක්කෝ පණිවිඩය නිර්මාණය කරනවා. ඒ කියන්නේ sannivedakaya විසින් පණිවිඩය නිර්මාණය කරනවා. දෙක ඒ නිර්මාණය කරගත්තු පණිවිඩය තව කෙනෙක් එක්ක හුවමාරු කරගන්නවා. අර තව කෙනා ඉන්නවනේ. දැන් මේ තිලක් සහ මම ඉන්නකොට මම තමයි දැන් මේ පණිවිඩය නිර්මාණය කරන්නේ. මේ දැන් මේ දැන් මම නිර්මාණය කරලා දැන් ඔබත් එක්ක හුවමාරු කරගන්නවා. හුවමාරු කරගන්නකොට මම පණිවිඩය ඔබට දෙනකොට ඔබ ඒක තේරුම් ගන්නවානේ.
එතකොට දැන් ওই අවස්ථා ටික බලන්නකෝ. මම පණිවිඩය නිර්මාණය කරනකොට හැසිරෙන විදිහ මගේ අත්දැකීම. පණිවිඩය හුමාරු කරගන්නකොට අපි දෙන්නම හැසිරෙන විදිහ ඒකත් අත්දැකීම. ඊළඟට මම දීපු පණිවිඩය ඔබ තේරුම් ගන්න විදිහ ඒකත් අත්දැකීම. අපි තව තැනකට ගියොත් අපි අම්මට සාමාන්‍යයෙන් දෙයක් කියනකොට අම්මට තරහ යන්නේ අම්මා හොඳට අහගෙන ඉන්නවා. අම්මා හොඳට අහගෙන ඉඳලා අපේ ප්‍රශ්නෙට නිවිහන හිල්ල උත්තරයක් දෙනවා. දැන් එතකොට sannivedakaya මම අම්මට පණිවිඩය කියනකොට අම්මා ග්‍රාහකයා අම්මා පණිවිඩය අරගෙන අම්මා ඒක තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න විදිය මම අත්දැකීමෙන් දන්නවා. ඒ කියන්නේ මම අම්මට ඕන එකක් මට කියන්න පුළුවන් කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒකයි මම අත්දැකීම කියලා කිව්වේ. මම තාත්තටත් ওই වගේම දවසක් කියන්න ගිහින් හොඳටම බැනුම් ඇහුවා. මම අම්මට කියනවා වගේ තාත්තට කියන්න ගියා. එතකොට දැන් ඒක මට තව අත්දැකීමක්. ඒ නිසා මං එතන අත්දැකීම ගත්තා. මම අම්මා ග්‍රාහකයා වුණාම අම්මා කොහොමද හැසිරෙන්නේ? තාත්තා ග්‍රාහකයා වුණාම තාත්තා කොහොමද හැසිරෙන්නේ? දැන් එදායින් පස්සේ මං තාත්තට මොන හරි කියන්න ඕන නම් කෙලින්ම තාත්තට කියන්නේ අම්මා හරහා කියනවා. දැන් මේක තමයි අත්දැකීම් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ජීවිතයේදී යම් පණිවිඩයක් නිර්මාණය කරනකොට අත්දැකීමක් ලබනවා. අනිතෙන්දී හැසිරෙන විදිහ අනුව ඒ වගේම අපි මේ පණිවිඩය හුමාරු කරගන්නකොට අපි එතනදිත් ඒ හැසිරෙන විදිහ අනුව අපි අත්දැකීමක් ලබනවා. ඊළඟට ඒ පණිවිඩය කවුරු හරි ගන්නකොට ඒ ගන්න කෙනා හැසිරෙන විදිහ ක්‍රියා කරන විදිහ අනුවත් අපි අත්දැකීමක් ගන්නවා. එතකොට මේ මානව අත්දැකීම් කියන කාරණේ ඇත්තටම තීරණය කරන්නේ සංදේශය මත. සංදේශය නැත්නම් පණිවිඩය නැත්නම් sannivedana ක්‍රියාවලිය මත. ඒක හරි සරල තේරුම් ගන්න ඕනේ සරලව. හැබැයි දරුවනේ මේක ටිකක් සංකීර්ණයි. අපි නැවත නැවත මේක අධ්‍යයනය කළොත් අපිට මේක හරියට තේරුම් ගන්න පුළුවන්. සංදේශයන් එකයි හැබැයි එක සංදේශයක් මත අත්දැකීම් විශාල ප්‍රමාණයක් තියෙන පුළුවන්. ඒකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. සමහරලාට මේක භාවිතා කරන උදවිය වෙනස් වෙන්න පුළුවන්. මේක ප්‍රමාණය භාවිතා කරන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා sannivedanayන් එකයි. එහෙම නැත්නම් සංදේශ එකයි. ඒකේ අත්දැකීම් විශාලයි. එතකොට දැන් ඔබ කියපු විදිහට අපි කතා කරමින් ඉන්නේ sannivedanයේ අධ්‍යයනයේ ආරම්භය පිළිබඳව. එතකොට මිනිහෙක් පටන් ගත්ත තැන එහෙම නැත්නම් විශ්වය පටන් ගත්තේ කොතනද? මිනිසාගේ ආරම්භය කොතනද? එතෙන්ට යනකම් මේ කතාව දිවෙනවා. අපිට එතනින් ගැලවිලා ඇවිල්ලා මේ මෑතක පටන් අරගෙන මේක සාකච්ඡා කිරීම එච්චර ප්‍රායෝගික කාරණාවක් නෙමෙයි. හැබැයි විෂය නිර්දේශයක් අපිට දීලා තියෙනවා. මේකේ අපි කොතනින්ද පටන් ගන්නෙ? ඇත්තටම මේ කටයුත්ත පටන් ගන්නෙ මිනිසාගේ ආරම්භය සිදු වෙච්ච දවසින්දන්ද? එහෙම නැත්නම් විෂය නිර්දේශයත්වයේ වෙන කොහේ හරි කලාපයක් තියෙනවද? දැන් මේ පොලිටිකල් නැත්නම් දේශපාලන විද්‍යාව අපි ඉපදුණු දවස් ඉඳලා දේශපාලනය කරාට දේශපාලන විද්‍යාවක් විදිහට ගොඩ නැගෙන්නේ පහු කාලීනව. ආර්ථිකය අපි ඉපදුණු දවස් ඉඳලම අපේ ආර්ථිකය හදාගන්න ගියා. හැබැයි අපි ආර්ථික විද්‍යාව විෂයක් විදිහට ගොඩනගා ගන්නෙත් පසු කාලීනව. එයම තමයි sannivedanayටත් බලපෑවේ. අපි උපතේ ඉඳලා මානවයා සම්භව වුණේ කවදද? එදා ඉඳලා අපි sannivedanaya කළාට විෂයක් විදිහට ඇත්තට මේක පටන් ගන්නේ 20 වෙනි සියවසේදී. 20 වෙනි සියවස පටන් ගන්න 1901න්නේ. 1901න් මෙහාට. එතකොට 1901න් පස්සේ ලෝකේ ඊට කලින් sannivedanaya කියන විෂයට කලින් බොහෝ විෂයන් තවත් බොහෝ විෂයන් මනෝවිද්‍යාව වෙන්න පුළුවන්, ඊළඟට සමාජ විද්‍යාව වෙන්න පුළුවන්, දේශපාලන විද්‍යාව වෙන්න පුළුවන්. ලෝකේ ඉතා විශිෂ්ට විදිහට වර්ධනය වෙමින් ආවා. නමුත් sannivedanaya කියන කාරණේ අපි sannivedanaya කළාට විෂයක් විදිහට වෙනම වර්ධනය වෙන්න පටන් ගත්තේ 20 වෙනි සියවසෙන් පස්සේ. ඒ නිසා 20 වෙනි සියවසේ ඇතුලේ තමයි ලෝකයේ මුල්ම වරට විෂයක් විදිහට sannivedanaya ගොඩ නැගෙන්න පටන් ගන්න. එහෙමනම් ඉතින් අපිට ගීත විරාමයක් දෙන්න. අපිට දීර්ඝ ඉතිහාසයක් පිළිබඳව කතා බහ කරන්න තියෙනවා. ඔබ කල පාපේ දිලිඳුකමයි ඔබ කල පාපේ දිලිඳුකමයි එය අද ඔබගේ දැසතමයි දුප්පත් භාවයේ වෙලීලා තුන් වේලේත වෙයි දුප්පත් භාවයේ වෙලීලා තුන් වේලේත වෙයි ඔබ කල පාපේ දිලිඳුකමයි එය අද ඔබගේ දැසතමයි දුප්පත් භාවයේ වෙලීලා තුන් වේලේත වෙයි දුප්පත් භාවයේ වෙලීලා තුන් වේලේත
තෙවෙයි දුප්පත්කම ඔබ පිළිගෙන ඇත්තේ කනඳුර වෙහි කළුවාගේ දුප්පත්කම ඔබ පිළිගෙන ඇත්තේ කනඳුර වෙහි කළුවාගේ අසරණයින් නොව බිහි කරවන්නේ බල ශක්තිය දෝකාගේ දෙවියනි බිහි කරවන්නේ ඇයි අසරණයින් ලෝකෙහි කොහෙදෝ දයාවෙහි තව නැපෙනි ඔබ කළ පාපේ දිලිඳුකමයි එය අද ඔබගේ දැසතමයි දුප්පත් භාවයේ වෙලීලා තුන් වේලේ තවෙයි දුප්පත් භාවයේ වෙලීලා තුන් වේලේ තවෙයි දෙවියනි අසරණ අයගේ වේදනා ඔබට සතුටගෙනේදෝ දෙවියනි අසරණ අයගේ වේදනා ඔබට සතුටගෙනේදෝ ලොව දිලිඳුන්ගේ කඳුළු පිරීලා විමාන නොගලනවාදෝ නැතිවදෝ ඒ මහ බලේ ඔබගේ අප සිතනා වූ විලසේ නැති නම් බලේ වෙඩිවන්නේ කාසිදෝලොවේ ඔබ කළ පාපේ දිලිඳුකමයි ඒ අද ඔබගේ දැසතමයි දුප්පත් භාවයේ වෙලීලා තුන් වේලේ තවෙයි දුප්පත් භාවයේ වෙලීලා තුන් වේලේ තවෙයි දුප්පත් භාවයේ වෙලීලා තුන් වේලේ තවෙයි දුප්පත් ඉලන්දාරි හන්දේ අපි අද කතා බහ කරමින් ඉන්නේ sannivedana අධ්‍යයනය. කොයි විදිහට සිදුුනේ මේක ක්‍රමික විකාශනය වෙච්ච ආකාරය කොයි වගේද කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ නිසාම අපිට දැන් අමතක කරන්න බැරි තැනක් තියෙනවා ඉතිහාසය දිහා හැරලා බැලුවාම ලෝක යුද්ධය. දෙවන ලෝක යුද්ධයේදී sannivedana කියන කාරණාවට ප්‍රබල බලපෑමක් කරනවා. ඒ නිසාම මේක විෂය ඇතුළේ අපි අනිවාර්යයෙන්ම විග්‍රහ කර ගැනීමට අවශ්‍ය වෙනවා. කොහොමද ලෝක යුද්ධයයි මේ විෂයයි අපි ගලපගන්නේ? දැන් ඇත්තටම දෙවන ලෝක යුද්ධය විතරක් නෙවෙයි පළවෙනි ලෝක යුද්ධයත් මේ ලෝකයේ යම් හානියක් සිදු කළා දෙවන ලෝක යුද්ධයේ තරම්ම නැතත් දැන් එතකොට මේ ලෝක යුද්ධ දෙකේදීම අපි සාමාන්‍යයෙන් කියන්නේ යුද්ධයක් කියන්නේ ලෝකෙට හොඳ දෙයක් නෙවෙයි රටටත් හොඳ දෙයක් නෙවෙයි. හැබැයි මේ යුද්ධ නිසා ලෝකයේ sannivedana තාක්ෂණය වෙනම පැත්තකට යොමු වෙන්න පටන් ගත්තා. ඒකට හේතු වුණේ අපි දන්නවා සාමාන්‍යයෙන් යුද්ධෙදී ඒ සෙබළ බලමුලුවක් යනකොට ඉදිරිපස ඉන්න සටන් කරන සෙබළුන්ට අන්න දෙන්නේ ඉදිරිපස්සේ ඉඳලා කිව්වට ඉදිරිපස නෙවෙයි ඇත්තටම වුන් පිටුපස්සේ ඉඳලා තමයි අන්න දෙන්නේ. එතකොට දැන් ඒ අනදීමේදී සමහර වෙලාවට අර මේ බලමුලු කීපයකට එක අන දෙන්න නිලධාරියෙක් ඉන්නවා. එතකොට ඔවුන්ට අන දෙන්න සහ ඒ අදාළ sannivedana කටයුතු වලට මෙහෙන් ගහන්න කියන්න ඒක පාවිච්චි කළා යම් යම් උපකරණ එතෙන්දී. ඒ පාවිච්චි කරු උපකරණ විශේෂයෙන් සැමුවල් මෝස් සංඥා ක්‍රමය නිර්මාණය කළයින් පස්සේ ග්‍රැහම් බෙල් දුරකථනය නිර්මාණය කළයින් පස්සේ ඒ තාක්ෂණයේ දිගුවක් විදිහට ඒ තාක්ෂණයේ සමාන තාක්ෂණයක් මේ යුද්ධෙදී sannivedana කටයුතු සඳහා පාවිච්චි කළා. දැන් ඔය හැමෝටම ඇහෙන walkie talkie කියන එක. කියන walkie talkie කියන එක රහස්‍ය එකක් නෙවෙයි. ඒකෙදී අපි එක පණිවිඩයක් දෙනකොට ඒ walkie talkie මේ සිග්නල් තියෙන සංඥා සම්බන්ධතා තියෙන හැමෝටම ඇහෙනවා. ඒවත් පාවිච්චි කළා. ඊළඟට තනි පුද්ගලයෙකුට විතරක් පණිවිඩ යවන්න පුළුවන් රහස්‍යගත පණිවිඩ පවා තාක්ෂණය මගින් යුද්ධෙදී පාවිච්චි කළා. එතකොට යුද්ධ දෙකේදීම පළමු සහ දෙවන ලෝක යුද්ධ කියන යුද්ධ දෙකේදීම තාක්ෂණය උපරිමෙන් පාවිච්චි කළා sannivedana කටයුතු සඳහා. දැන් මේ යුද්ධෙදී පාවිච්චි කරපු sannivedana උපකරණ යුද්ධෙන් පස්සේ මොකද කරන්නේ? දැන් යුද්ධෙදී නැව් පාවිච්චි කළා. නැව සහ ගොඩබිම අතර sannivedana කටයුතු සඳහා sannivedana උපකරණ පාවිච්චි කළා. එතකොට දැන් යුද්ධෙන් පස්සේ මේ නැව්වල තිබුණු sannivedana උපකරණ අපරාධනේ. අන්න ලෝකයේ අර වින්දනීය sannivedanaya සඳහා ඒ උපකරණ පාවිච්චි කරන්න පටන් ගත්තා.
තොරතුරු දෙන්න, නාට්‍ය හදන්න, ගීත නිර්මාණය කරන්න, ඒවට උපකරණ පාවිච්චි කරන්න පටන් ගත්තා. අන්න එතකොට ලෝකයේ අර ලෝක යුද්ධෙන් පස්සේ ලෝක යුද්ධදී පාවිච්චි කරපු sannivedana උපකරණ භාවිත කරලා අලුත් sannivedana තාක්ෂණයක් දියුණු වෙන්න පටන් ගත්තා. එතකොට දැන් තාක්ෂණය දියුණු වෙන්න විෂය විදිහට මේක වර්ධනය වෙන්න ගත්තා. එතකොට අපිට සිද්ධ වුණා මේක ගැන ඉගෙන ගන්න. ඒ නිසා sannivedana විෂයක් විදිහට වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි දැන් ලෝක යුද්ධය අවසන් වීමෙන් පස්සේ යුද්ධ තොරතුරු වාර්තා කිරීම, හුවමාරු කර ගැනීම, ඒ වගේම තමයි මේ සඳහා භාවිතා කරපු මාධ්‍ය ජනතාව වෙනුවෙන් විනෝදාස්වාදය වගේම තොරතුරු සම්පාදනය කිරීමට යොදා ගැනීම සිදුවෙච්ච කාරණාවක්. ඒ පිළිබඳව බොහොම හොඳින් අපි දන්නවා. එතකොට දැන් මේ යුද්ධය කියන කාරණාව තව දුරටත් විෂය ඇතුලේ අපි තෝරා බේරා ගැනීමක් කරගෙන අධ්‍යයනයක් කරන්න අවශ්‍යද? ඔව් පැහැදිලිවම දැන් අර තාක්ෂණය කියන කාරණෙන් එහාට ගියපුවාම අපි තාක්ෂණයේ යුද්ධෙදි පාවිච්චි කරපු උපකරණ අපි අයින් කරනවා වගේම මේක මේ හිත රිදෙන්න නෙවෙයි මේ කියන්නේ යුද්ධෙදි අපිට තිබුණු මානව සම්පත් තියෙනවා. ඒ මානව සම්පත් ඇත්තටම යුද්ධෙන් පස්සේ අපි ඔහේ ඒවා මේ දියාරු වෙන්න නැත්තම් නැති වෙලා යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ මානව සම්පත් අපි පාවිච්චි කරන්න ඕනේ. යුද්ධෙදි කොටස් කීපයක් ඉතිරි වෙනවා. එකක් තමයි යුද්ධෙදි ආබාධයටපත් වෙච්ච සෙබළුන් ඉන්නවා. උන් ඉන්නේ හිත වේදනාවේ මොකද කකුලක් නැහැ අතක් නැහැ එහෙම වේදනාවෙන් ඉන්න පිරිසක් ඊළඟට ඉන්නවා තමන්ගේ බිරිඳ දරුවා ඒ කියන්නේ තමන්ගේ සැමියා යුද්ධෙට ගිහින් ඒ අහිමි වෙච්ච බිරිඳ ඉන්නවා එයා ඉන්නේ හිත වේදනාවෙන් දරුවන් ඉන්නවා තමන්ගේ පියා අහිමි වෙච්ච ඔවුන් ඉන්නෙත් වේදනාවෙන් ලංකාවේ මේ කාලේ ඇත්තට මේ තත්ත්වය තියෙනවා ඊළඟට දෙමව්පියෝ ඉන්නවා තමන්ගේ දරුවා යුද්ධෙදි තමන්ට අහිමි වෙච්ච දැන් ලෝකයේ ඔය ලෝක යුද්ධ දෙකෙන්ම පස්සේ එක්තරා පිරිසක් ඉන්නවා ඒ පිරිස ඉන්නේ කනස්සල්ලෙන් හිතේ දුකෙන් නැතිවීම විරහව වෙන්වීම කියන තමන්ගේ දේ අහිමි වීම කියන වේදනාවෙන් හිටියේ. එතකොට මේ වේදනාවෙන් හිටපු අයට රජය මොකද්ද කරන්න ඕනේ? රජය මොකක් හරි දෙයක් කරන්න ඕනේ මේ වේදනාවෙන් ඕන් මුදව ගන්න. දැන් වර්තමානයේදී ලංකාවේ හමුදා සෙබළුන් විදිහට ඉඳලා ඒ හිටපු අයගේ පවුල් වලට රජයන් සලකන්න ඕනේ. දේශපාලන කාරණයක් නෙවෙයි මම මේ කියන්නේ sannivedanaarthen අපි ඔවුන් සුවපත් කරන්න ඕනේ ඔවුන්ගේ මනස සුවපත් කරන්න ඕනේ. එතකොට මේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ සහ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මේ මනස සුවපත් කරන්න ඔවුන්ට ගීත දුන්නා, ආබාධිත අයට විනෝද වැඩසටහන් දුන්නා ගුවන්විදුලියෙන්, ආබාධිත අයගේ නිර්මාණවලට ඉඩ දුන්නා ගුවන්විදුලියෙන්. ඊළඟට ලෝකේ තියෙන විශිෂ්ට ගණයේ ගීත අහන්න ඔවුන්ට උපකරණ ගිහින් දුන්නා ළඟට. එක තැන ඉන්නේ. ඒතර කකුල් දෙක ඔවුන් යුද්ධෙදී හානි වෙලා නම් එක තැනක ඉන්නවා. එතකොට ඔහුට රූපවාහිනී ගුවන්විදුලි යන්ත්‍රයක් එහෙමත් නැත්නම් sannivedana උපකරණයක් කරා එන ගීතයක් විඳින්න නාට්‍යයක් විඳින්න සංවාදයක් විඳින්න මේ වගේ දේවල් වලට ඉඩකඩ දුන්නා. දැන් අර යුද්ධෙන් පීඩාවට පත්වෙච්ච මනස් නැත්නම් හිත හදන්න මෙන්න මේ sannivedanaya කියන කාරණේ යුද්ධෙන් පස්සේ ගැඹුරු විදිහට පාවිච්චි කළා. වින්දනීය කාරණා සඳහා. එතකොටත් විෂයක් විදිහට sannivedanaya වෙනම පැත්තකට දියුණු වෙන්න ගත්තා. ඒ හින්දා අපිට මේක විෂයක් විදිහට ගැඹුරින් ඉගෙන ගන්න ඕන වුණා. ආදරය සහ යුද්ධයේදී සිදුවන සියල්ල සාධාරණයි කියලා කියන්නේ. අපිට ගීතමය විරාමයක් දෙන්න ආයෙම අපි මේ පැත්තට එන්න. අරගන්නම් ඔබ හැමදාමත් ඉල්ලන තරුමල් එයට නිලා පිළිගන්වන්නම් පුදා සඳ ඔබගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම් ඔබ හැමදාමත් ඉල්ලන තරුමල් එයට නිලා පිළිගන්වන්නම් අරගන්නම් ඔබ හැමදාමත් ඉල්ලන
ඉල්ලන තරුමල් එයට නෙලා පිළිගන්වන්නම් උපදිමි ඒ පියුමින් මං පොදා සඳ ඔබගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම් ඔබ හැමදාමත් ඉල්ලන තරුමල් එයට නෙලා පිළිගන්වන්නම් පොදා සඳ ඔබගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම් ඔබ හැමදාමත් ඉල්ලන තරුමල් එයට නෙලා පිළිගන්වන්නම් ඉලන්දාරි හම්දාපේ අපි කතා බහ කරමින් ඉන්නේ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය 2020ට එන නව විෂය නිර්දේශයට අදාළ පළවෙනි පාඩමේ පළවෙනි කාරණා ටික. එතකොට මේ විදිහට කොහොමද sannivedana අධ්‍යයනය විෂයක් විදිහට ව්‍යාප්ත වුණේ මේ ක්‍රමික විකාශනයේ සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් යුද්ධයෙන් පස්සේ පළවෙනි සහ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ sannivedana කියන කාරණාවට විශාල බලපෑමක් ඇති කරනවා. ඒකට sannivedanයට මාධ්‍යයන් විවිධ මාධ්‍යයන් ඇති වෙන්න පටන් ගන්නවා. ඊටත් පස්සේ මාධ්‍යයන් හරහා sannivedanයේ ආරම්භ වීමත් එක්ක මිනිස්සු හිතන විදිහ ටිකක් අපි වාණිජ්‍යකරණයට බර වෙනවා. එතකොට වාණිජ්‍යකරණයත් එක්ක මේ කාරණාව අපි ගලපගන්නේ කොහොමද කියන එකටයි අපි අවධානය යොමු කරන්න හදන්නේ. දැන් වාණිජ්‍ය පරමාර්ථයෙන් බලය ලබා ගන්න, බලය තහවුරු කරගන්න වගේ සමහර දේවල් පිළිබඳව පාරිභෝගිකයට අදහසක් දක්වන්න මාධ්‍ය පාවිච්චි කරන ගන්නවා. sannivedana අධ්‍යයනය කරන්න පටන් ගන්නවා මිනිස්සු. කොහොමද අපි මේ දන විෂයත් එක්ක අඳුරගන්නේ? දැන් ඕක ඇත්තටම එකක් විදිහට ඉගෙන ගන්නට වැඩි ලේසියි. තිලක් අපි කාරණා දෙකකට ගියොත් දැන් වාණිජ්‍ය පරමාර්ථය ලෝකයේ ඊටාම වේගයෙන් අපි දන්නවා මේ වැඩවසම් සමාජයේ බිඳ වැටිලා ගම්පෙරළි නවකතාවේ කිව්වා වගේ වැඩවසම් සමාජයේ බිඳ වැටිලා ලෝකයේ ධනවාදයේ ගොඩ නැගෙනවානේ. අර ප්‍රවේණිදාසයන්ගේ දරුවෝ සල්ලි හොයාගෙන සල්ලි හම්බ කරගෙන ධනපතීන් බවට පත් වෙනවා. ඒත් ලෝකයේ සියල්ල මුදල මත තීරණය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ වාණිජකරණයත් එක්ක සියලු සමාජයන් ආගම පවා වාණිජකරණය වෙන්න පටන් ගත්තා. එතකොට මේ ව්‍යාපාරිකයා වාණිජ කටයුතු කරන කෙනාට ලාභය ඕනේ. උඩ ලාභය උපද ගන්න නම් ඔහුගේ පාරිභෝගික සමාජය නිර්මාණය කර ගන්න ඕනේ. පාරිභෝගිකයන් නිර්මාණය කරන්න නම් යම් Tamanගේ නිෂ්පාදන සහ සේවා පිළිබඳ පණිවිඩය මිනිස්සුන්ට යවන්න ඕනේ. අන්නේ යවන්න පාවිච්චි කළා අර sannivedana උපකරණ. දැන් ව්‍යාපාරිකයා මුදල් වියදම් කරනවානේ. ඔහු ලාභ ලබා ගැනීම අරමුණෙන්. එතකොට sannivedanයට එන මුදල් ප්‍රමාණය ආයෝජන ප්‍රමාණය එන්න වැඩි වෙන්න පටන් ගත්තා. දැන් එතකොට අර තාක්ෂණිකව නව නිර්මාණ කරන්න පටන් ගත්තා. අලුත් අත්දැකීම් බැලීම් කරන්න පටන් ගත්තා. ගුවන්විදුලි යන්ත්‍ර නිර්මාණය වුණා. සංඥා යවන ක්‍රම වෙනස් වුණා. රූපවාහිනී නිර්මාණය වුණා. ඊට පුවත්පත නව මුද්‍රණ ක්‍රම නිර්මාණය කරන්න පටන් ගත්තා. දැන් එතකොට ලෝකයේ sannivedana තාක්ෂණයට ආයෝජන වැඩි වුණා වාණිජ්‍ය බලපෑම නිසා. ඒ හේතුවෙන් විෂයක් විදිහට sannivedana අපිට ඉගෙන ගන්න ඕන වුණා. තාක්ෂණය එන්න අලුත් ක්‍රම හම්බ වෙන්න අපිට ඒව ඉගෙන ගන්න එපේ. එතකොට තමයි sannivedana විෂයක් විදිහට වර්ධනය වෙන්න ගත්තේ. ඔබ අර කියපු දෙවෙනි කාරණේ බලය පිළිබඳ කාරණේ එක පැත්තකින් මාධ්‍යයට තිබුණු බලය. අනිත් පැත්තෙන් රටේ නායකයින් තා බරපතල විදිහට වර්තමානයේ පවා මාධ්‍ය පාවිච්චි කරනවානේ බලය Taman ළඟට ගන්න. දැන් බලය තියෙන මිනිස්සු ළඟ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිනිස්සු ළඟ තියෙන බලය අපි ඒ කියන්නේ අපි වෙනුවෙන් අපි දීලා තියෙනවා කෙනෙකුට. කීප දෙනෙකුට බලය දීලා තියෙනවා. එතකොට අර මිනිස්සු ළඟ තියෙන බලය මේ දවස්වල ලංකාවේ තියෙන තත්ත්වය වගේම බලය ගන්න අපි යම් යම් ප්‍රචාරණ සහ අපි පිළිබඳ හැඳින්වීමක්. අපි පිළිබඳ විශ්වාසය අර මහජනතාව තුළ ඇති කිරීමක් කරන්න වෙනවා. ඒ විශ්වාසය ඇති කරන්න මිනිස්සුන්ට මේ කාරණේ පැහැදිලි කරන්න මාධ්‍ය පාවිච්චි කරන්න පටන් ගත්තා. එතකොට ලෝකයේ සියලු තැන් මේ බලයත් එක්ක ගොඩනගෙන්න පටන් ගත්තානේ.
ඒ කියන්නේ බලය කියන එක ලෝකයේ හැම රටකම ප්‍රධාන කාරණේ වෙන්න පටන් ගත්තා. බලය නැත්නම් දේශපාලනයක් නැහැ. බලය තිබුණොත් තමයි දේශපාලනයක් තියෙන්නේ. රටක් පාලනය කරන්න නායකයෙකුට බලයක් තියෙන්න ඕනේ. එතකොට ඇමති කෙනෙකුට බලයක් තියෙන්න ඕනේ. ගෙදරක් පාලනය කරන්න අම්මට බලයක්, තාත්තට බලයක් තියෙන්න ඕනේ. ආයතනයක් පාලනය කරන්න ආයතන ප්‍රධානියට බලයක් තියෙන්න ඕනේ. දැන් මේ බලය කියන කාරණේදී sannivedanaya බලය පෑමේ අපි ඒක බල පෑම කියලා එකට ගන්නවා. බලය පෑමේ බලය තව කෙනෙකුට ප්‍රකාශ කිරීමේ මූලික කාරණේ විදිහටත් අපි sannivedanaya පාවිච්චි කළා. දැන් අන්න ඒ නිසා අර බලය කියන කාරණේ පිළිබඳ ලෝකයේ අවධානය වැඩි වෙන්න sannivedanaya පිළිබඳව ලෝකයේ අවධානයත් වැඩි වෙන්න ගත්තා. ඒ හින්දා විෂයක් විදිහට sannivedanaya තවත් දියුණු වුණා. sannivedana ශාස්ත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමට ඇතැම් විද්වතුන් මිනිසුන්ව පොළඹවන්න පටන් ගන්නෙත් මේ කාරණාව නිසා වෙන්න ඕන. ඔව් දැන් බොහෝ විට වෙනත් විෂයන් වල නිරත වෙච්ච අය දේශපාලන විද්‍යාඥයෝ, සමාජ විද්‍යාඥයෝ, අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ ඔවුන් කල්පනා කළා Tamanගේ විෂය පිළිබඳ අදහස් පළ කරනකොට මේ අපේ විෂයට මේ අපි මේ කතා කළාට sannivedanayනේ අන්තිමට වෙලා තියෙන්නේ. දේශපාලන විද්‍යාඥයා කල්පනා කරනවා බලයනේ ඔවුන්ගේ ප්‍රධාන දේ. බලය sannivedanaya නැත්තම් බලය නැහැනේ. අධ්‍යාපන විද්‍යාඥයා කල්පනා කරනවා මේ අධ්‍යාපන ඉගෙන ගන්නවා කියන අන්තිමට අපි sannivedanaya කරලා තියෙන්නේ. මනෝවිද්‍යාඥයා කල්පනා කරලා තියෙනවා දැන් මම මනස ගැන කතා කරාට ඇත්තට මේ මනස ඇතුලේ sannivedanaya ගැන කතා කරන්නේ. එතකොට අර එක් විෂයන් වල විශේෂ ශාස්ත්‍රයන් වල හිටපු අය Tamanගේ විෂය පිළිබඳ පර්යේෂණ කරනකොට ඕන් දන්නේම නැතුව sannivedana විෂය පිළිබඳව පර්යේෂණ කරන්න පටන් ගත්තා. ඒ නිසා විෂයක් විදිහට sannivedanaya අර වෙනත් විෂයන් වල ඉන්න අය පර්යේෂකයෝ, මත පළ කරන අය දාර්ශනිකයෝ ඒගොල්ල sannivedanaya පිළිබඳ අදහස් මත පළ කරන්න පටන් ගත්තා. ඒ නිසාම ඇතැම් විද්වතුන් පර්යේෂණාත්මකව මේ දිහා බලන්න පටන් ගත්තා. ඔවුන් විසින් සිදු කරපු සමාජ පර්යේෂණයන් තුළ අවසාන වශයෙන් ඔවුන් තහවුරු කරගත්තේ ජනමාධ්‍ය පුජ්‍යලයා කෙරෙහි, පුජ්‍යල සම්බන්ධතා කෙරෙහි ඍජු බලපෑමක් කරන බව තමයි. ඒ හින්දාම තමයි අපිට මේ පිළිබඳව නැවත නැවත පුළුල් අර්ථකථනයන් දෙන්න, නැවත නැවත පුරෝකථනයන් කරන්න මේ විෂය යවත් කාලින කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි කතා බහ කළේ මේ sannivedanaya විෂයක් විදිහට ආරම්භ වෙලා මේකේ විකාශනය ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව. මේක අධ්‍යයනය කරන්න පටන් ගත්තට පස්සේ මොන කාරණා ඔස්සේද අපි sannivedanaya කියන එක විෂයක් විදිහට හඳුනා ගන්න තැනට අරගෙන ඉන්න කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කළේ. ලෝක යුද්ධය පවතින කාලය දක්වා sannivedana කාර්යය එහෙම නැත්නම් sannivedana විෂයක් විදිහට ක්‍රමිකව විකාශනය වෙන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව සාකච්ඡා කළා. එතෙන් පටන් වර්තමානයේ දක්වා ගෙවිච්ච කාලය තුල මේ විෂයක් විදිහට විකාශනය වෙන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන්න අපේ මැදිරියේ ඉන්නවා අදත් ප්‍රවීණ මාධ්‍යවේදී ඒ වගේම ප්‍රවීණ දේශක නිලන්ත විමලසේන මහත්මයා. ආයුබෝවන් මුල්ම. ආයුබෝවන් තිලක්. ලෝක යුද්ධය අවසන් වීම දක්වා අපි sannivedana විෂය ගලන් ආවේ කොහොමද කියන එක සාකච්ඡා කළා. අපි එතනින් පස්සේ තමයි මේක සාකච්ඡාවට දැන් භාජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලෝක යුද්ධය අවසන් වීමෙන් පස්සේ යුද්ධ තොරතුරු වාර්තා කිරීම, හුවමාරු කිරීම සහ භාවිතා කිරීම, මාධ්‍ය ජනතාව වෙනුවෙන් විනෝදාස්වාදය සහ තොරතුරු සම්පාදනය කිරීම කියන කාරණා ඇතුළේ අපි අන්තිමට අපේ සාකච්ඡාව නතර කරගත්තේ. එතෙන් පටන් කොහොමද ඇත්තට මේක දැන් පැවැත්වෙන්නේ එතනින් මෙහාට? දැන් සාමාන්‍යයෙන් අපි කිව්වා විෂයක් විදිහට මේ පිළිබඳ පර්යේෂණ විවිධ අය කරන්න උත්සාහ කළා. යම් ප්‍රකාශන නිකුත් කළා. ඒ වගේම නිර්වචන වගේ දේවල් ඉදිරිපත් කළා, ආකෘති ඉදිරිපත් කළා. ඔය අතරේදී මේ දැන් අපි සාමාන්‍යයෙන් සාහිත්‍ය වචනයක් තියෙනවා මේ හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා. දැන් අපි ඒක විශ්වාස කරන්න ලැබෙන අවස්ථා තියෙනවා සහ නොලැබෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ දෙවන ලෝක යුද්ධයත් පළවෙනි ලෝක යුද්ධයත් කියන්නේ ලෝකයට හොඳ තත්වයක් නෙවෙයි තිලක්. ලෝකයේ විදිහට ගත්තොත් එහෙම ඉතාම නරක තත්වයන් දෙකක්. විශේෂයෙන් හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාර දෙකේ ප්‍රතිඵල තවම අදටත් ඒ කියන්නේ 1948න් පස්සේ දැන් අවුරුදු කීයක් ගිහින්ද නමුත් අදටත් ඒ ප්‍රතිඵල තියෙනවා. පළවෙනි ලෝක යුද්ධෙත් එහෙමයි. එතකොට 14 18 කාලෙදී ලෝකයම විනාශ වෙමින් ගියා මේ ලෝක යුද්ධ දෙක නිසා. හැබැයි මේ ලෝක යුද්ධ දෙක නිසා sannivedanaya කියන විෂයට ලොකු තල්ලුවක් සහ අපිට දරා ගන්න බැරි හිතා ගන්න බැරි මහා දැවැන්ත විදිහේ උදව්වක් සිද්ධ වුණා තාක්ෂණික පැත්තෙන්. ඒ නිසා මේ ලෝකයේ ලෝක යුද්ධවලදී අපි දන්නවා සාමාන්‍යයෙන් සෙබළු ඉදිරිපස්සේ ඉන්න සෙබළුන්ට පිටුපස ඉඳලා හෝ නැත්නම් පිටුපස ඉන්න අයට ඉදිරිපස්සේ ඉඳලා හෝ අනදෙන්නන් මේ පාවිච්චි කරපු උපකරණ යුද්ධ උපකරණ. ඒ යුද්ධ උපකරණ sannivedana උපකරණ. එතකොට sannivedana යුද්ධ උපකරණ. එතකොට මේ උපකරණ යුද්ධෙන් පස්සේ අර යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කිව්වා වගේ කරන්න දෙයක් නැහැ.
ඒ නිසා මොකද කළේ? ඒව භාවිත කරලා එදිනෙදා අවශ්‍යතා සඳහා sannivedana කටයුතු සඳහා පාවිච්චි කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම නැව්වල ඉඳලා පණිවිඩ ගොඩබිමට ගෙන එන්නත්, ගොඩබිම ඉඳලා නැව්වලට පණිවිඩ ගෙනියන්නත් පාවිච්චි කරපු සම්ප්‍රේෂණ උපකරණ සියල්ලම පාවිච්චි කරා sannivedana උපකරණ විදිහට සාමාන්‍ය සිවිල් සමාජය. එතකොට දැන් අර තාක්ෂණය යුද්ධයේ තිබුණු තාක්ෂණය sannivedana තාක්ෂණයේ විදිහට ලෝකේ වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි යුද්ධයෙන් පීඩාවට පත් වෙලා හිටපු ජනතාවගේ අර බිඳ වැටලා තිබෙන මානසිකත්වය ඉලක්ක කරගෙන මේ මානසිකත්වය නිවැරදි කරගන්න මාධ්‍ය ඔස්සේ විනෝදාශ්‍රය කියන දෙන ත්‍රාසය, භීතිය, වීරත්වය, මේ ලිංගිකත්වය මතු කරන බොහෝ දේවල් මේක වෙලාවකට නාට්‍ය, වෙලාවකට චිත්‍රපට, තවත් වෙලාවකට පුවත්පත්, තවත් වෙලාවකට ගීත වගේ බොහෝ දේවල් විකාශනය ආරම්භ කරනවා. ඔව් දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා යුද්ධයෙන් පීඩාවට පත් වෙන පිරිස් කිහිපයක් කියන එකක් තමයි යුද්ධයේදී ආබාධිත තත්වයට පත් වෙන සෙබළුන්. ඔවුන්ට එක තැනක ඉන්න වෙනවා. අදටත් අපි ලංකාවේ මේ අත්දැකීම තියෙනවා. එතකොට ඔවුන්ගේ මානසිකත්වය ඉතා පහළ මට්ටමක තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ බිරින්දෑවරුන් ඉන්නවා. ඒ කියන්නේ මියගිය සැමියා හෝ එහෙමත් නැත්නම් තුවාල ලැබූ එහෙමත් නැත්නම් ආබාධිත තත්වයට පත් වෙච්ච සැමියා නිසා දුක් විඳින බිරින්දෑවරු ඉන්නවා. ඔවුන්ගේ සිතත් අපි හිතන තරම් සරල සුකොමල හිතක් නෙවෙයි දැන්. ඔවුන්ගේ හිත පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම දරුවෝ ඉන්නවා තමන්ගේ පියා යුද්ධෙදී අහිමි වෙච්ච. දෙමෝපියෝ ඉන්නවා තමන්ගේ දරුවා යුද්ධෙදී අහිමි වෙච්ච. මෙන්න මේ කියන සියලු පිරිස්වල මානසිකත්වය ඊටාම පහළ මට්ටමක තියෙනවා. ඒතර මේ මානසිකත්වයේ පහළ මට්ටමක තියෙන එක රටකට එච්චර හොඳ නැහැනේ. නිෂ්පාදනය කඩා වැටෙනවා, සියලු කාර්යයන් කඩා වැටෙනවා, වෘත්තීන් කඩා වැටෙනවා. සමස්තයක් විදිහට ගත්තොත් රටේ අනිකුත් සියලු අංශ කඩා වැටෙනවා. මේ හමුදා සෙබළුන්ට කොහොම හරි සම්බන්ධයක් තියෙන කෙනෙකුගේ පවුලක් ඒගොල්ල මන්දෝත්සාහී වුණොත් එහෙමත් නැත්නම් මේගොල්ලෝ තමන්ගේ මානසිකත්වයේ පහළටම කඩා දැම්මොත් ඔවුන් රටට බලපානවා ඔවුන්ගේ මානසිකත්වය. ඒ නිසා මෙය ඉහළට ගන්න එක රජයක වගකීමක් බවට පත් වුණා. ඒ සඳහා මෙන්න මේ යුද්ධයේදී භාවිත කරන ලද උපකරණ භාවිත කරලා ගීත, විකට වැඩසටහන්, නාට්‍ය, සංගීත වැඩසටහන්, ඒ වගේම අර අපි කියපු ලිංගිකත්වය, ත්‍රාසය, භීතිය මේව පවා අර විනෝදය සඳහා භාවිත කළා. ඒ විනෝදය ලබා දීම තුළින් අර ඒගොල්ලන්ගේ කඩා වැටිච්ච මනස යලි යථා තත්වයට ගන්න උත්සාහ කළා. මේ නිසාත් විෂයක් විදිහට sannivedanaya ලෝකේ ඉතා වේගෙන් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ලෝකේ යුද්ධ කරාට පස්සේ හරි ගියා නම් හරි ගියේ sannivedana විශේෂයට විතරයි කියලා කිව්වොත් එකඟද? සහ ආයුධ නිෂ්පාදකයින්ටත් හරි ගියා. එවනම් අපි ගීතමය විරාමයක් ගන්න ආයෙම මේ පැත්තට එන්න. බසින් සඳ මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනි මී මණ්ඩලේදී කඳුළු සුසුම් විඳ මුවහත් වෙමින් රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉදින් ලොව නුඹ මේ උපන් නුවණින් වැඩි ලොව සුපසන් කරන් විරුවන් ලෙසින් රුදුරන බිම් මැදින් නුඹගේ ගමන් මග ඉදිරියේ බලන් අහසින් බසින් සඳ මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනි මී මණ්ඩලේ ඉඳින් කඳුළු සුසුම් පිඳ මුවහත් වෙමින් රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින්
දෙවියන් නොවේ නිති අසලින් නොවේ දිරියෙන් ගතේ ඉටු දෙවියන් මැවේ ජය පැන් වඩන් දහදිය වැල්වලින් නුඹගේ ඒ නවලොව පුංචි පුතුන් අහසින් බසින් සඳ මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනේ මී මණ්ඩලේදී කඳුළු සුසුම් විඳමුව හාත් වෙමින් රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින් අහසින් බසින් සඳ මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනේ මී මණ්ඩලේදී අහසින් බසින් සඳ මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනේ මී මණ්ඩලේදී අහසින් බසින් සඳ මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනේ මී මණ්ඩලේදී අහසින් බසින් සඳ මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනේ මී ලෝක යුද්ධයට පස්සේ sannivedanaය විෂයක් විදිහට දියුණු වෙලා එනකොට අපි නොහිතන කණ්ඩායම් කිහිපයක් බලපෑම් කණ්ඩායම් විදිහට පත් වෙනවා. ඒ නිසා ඒ බලපෑම් කරන කණ්ඩායම් නිසාම sannivedanaya කියන එක විෂයක් විදිහට දියුණු වෙන්න තියෙන අවස්ථාවන් වැඩි කරගන්නවා. දැන් යුද්ධෙන් පස්සේ දේශපාලඥයෝයි ව්‍යාපාරිකයෝයි මේ දෙගොල්ලොම එකතු වෙලා තමන්ගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් sannivedana විෂයන් එහෙම නැත්නම් මාධ්‍යයන් පාවිච්චි කරන්නට පටන් ගන්නවා. එතකොට මිනිස්සු ටිකක් අමාරු වුණා නේද මේක තෝරා බේරා ගැනීමක් කරනවා වගේ තැනකට ඇවිල්ලා මේක හරි නිවැරදි ග්‍රහණය කර ගැනීමක් කරගන්න. ඔව් දැන් ඒ හින්දම තමයි අපිට ඒක ඉගෙන ගන්න ඕනේ. දැන් අපිට කාගෙන් හරි ප්‍රහාරයක් වෙනවා නම් උදාහරණයක් විදිහට පහුගිය දවස්වල ඩෙන්ගු ආවා. එතකොට අපිට සිද්ධ වුණා ඩෙන්ගු ගැන ඉගෙන ගන්න. නැත්නම් අපි ඩෙන්ගු ගැන ඉගෙන ගත්තේ නැහැනේ. ඩෙන්ගු අපිට හානි කරනකොට අපි ඉගෙන ගත්තා. සේනා දළඹුව අපිට හානි කරන්න ගත්තා. ඒ වෙනකන් අපි සේනා දළඹුව ඉන්නේ කොහොමද නැති කරන්න පුළුවන් අපිට වැඩක් නැහැ. දැන් හෙට අනිද්දාට තව මොකෙක් හරි දළඹුවෙක් හරි කීඩෑවෙක් හරි කුඹරකට හානි කරන්න ආවොත් අපිට සිද්ධ වෙනවා ඒක ගැන ඉගෙන ගන්න. ඒකම තමයි මෙතන සිද්ධ වුනේ. එතකොට සමාජයට හානි කරන්න මාධ්‍ය පටන් ගත්තා. ඒ පටන් ගත්තේ ව්‍යාපාරිකයාගේ බලපෑම මත. දැන් ව්‍යාපාරිකයා Tamanගේ එක පැත්තකින් මාධ්‍ය කියන්නේ ව්‍යාපාරයක් බවට පත් වුණා. අදටත් එහෙමයි එදත් එහෙමයි. මොකද මාධ්‍ය ආයතනයක් පටන් ගන්න බැහැ මුදල් නැතුව. දැන් අපි ගුවන්විදුලි ආයතනයක් පටන් ගන්න බැහැ. පත්තරයක් මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගන්න බැහැ මුදල් නැතුව. රූපවාහිනී ආයතනයක් පවත්වාගෙන යන්න බැහැ මුදල් නැතුව. මුදල් ආයෝජනය කරන්නේ ව්‍යාපාරිකයෙක්. එතකොට ඔහු මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයි. ඒ නිසා ආයෝජනය කරන්නේ ලාභ ලබන්න. එතකොට මාධ්‍ය ව්‍යාපාරයක් විදිහටත් යම් ලාභයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඕන් වෙළඳ දැන්වීම තමයි. ඕන්ට ගුවන් කාලය විකුණන්න පුළුවන් ගුවන්විදුලියට, රූපවාහිනියට පුළුවන් තමන්ගේ ගුවන් කාලය සහ ඉඩකඩ විකුණන්න, පුවත්පතට පුළුවන් ඉඩකඩ විකුණන්න. එතකොට මේ අලෙවි කිරීම ඔහු ව්‍යාපාරයක් විදිහට කළා. එතකොට මේ අලෙවි කරන ඉඩකඩ හෝ ගුවන් කාලය හෝ ගන්න කෙනා මොනවද දෙන්නේ කියන එක මාධ්‍යයට අදාළ නැහැ. මොකද ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ලාභය. අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයන් Tamanගේ නිෂ්පාදන පිළිබඳ නැති ගුණ වයමින් ඊළඟට ජනතාවට හානි කරන දේවල්, ජනතාවට අත්‍යවශ්‍ය දේවල් බවට හුවා දක්වමින් ළමයින්ට ඉතාම අහිතකර නිෂ්පාදන පවා ළමයින්ට හිතකර බව අර වෙළඳැන්වීම සහ ඉතාම ආකර්ශනීය රටාවලට ඉදිරිපත් කරමින් අපිව මුලා කරන්න පටන් ගත්තා. ජනතාව මුලා කරන්න පටන් ගත්තා. දැන් ඔන්න ටික මිනිස්සුන්ට තේරුණා මේ මාධ්‍ය අපිට කරන බලපෑම නරකයි මේ වාණිජ ව්‍යාපාර නිසා කියලා. ඒ හින්දා මේ මාධ්‍ය පාවිච්චි කරන ග්‍රාහකයින් වෙච්ච අපි අතර, ඒ කියන්නේ ඒක නරඹපු, අහපු, කියවපු අපි අතර හිටපු සමහර විද්‍යාඥයෝ කල්පනා කරනවා එහෙමනම් අපි කරන්න තියෙන එකම දෙයයි මාධ්‍ය ගැන ජනතාවට දැනුම් දෙන්න ඕනේ. ඔවුන්ට හදාරන්න ඉඩකඩ දෙන්න ඕනේ. ඒ නිසා අපි විෂයක් විදිහට මේ මාධ්‍ය ගොඩනගන්න ඕනේ කියලා කල්පනා කළා. එතකොට දැන් අර දේශපාලඥයාගේ බලපෑමත් මේක විෂයක් විදිහට වරදිනුනේ ඉවහල් වෙනව නේද? පැහැදිලිවම දැන් දේශපාලනය කියන කාරණේ ගොඩනැගෙන්නේ බලය කේන්ද්‍ර කරගෙනනේ. එතකොට බලය මත තමයි දේශපාලකයාගේ ශක්තිය තීරණය කරන්නේ. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අපි ළඟ තියෙන බලය අපි දේශපාලකයින්ට ලබා දෙනවා. දැන් හිට අනිද්දාට අපි ලබා දෙනවා. එතකොට ඒ බලය ලබා ගන්න ජනතාවගේ මනස අල්ල ගන්න ඕනේ දේශපාලකයා.
ඒ සඳහා මාධ්‍ය පාවිච්චි කරන උපක්‍රමයක් විදිහට මේකට ඕන තරම් සාධක අද මාධ්‍ය අපි බලනකොට නැත්තම් නරඹනකොට ග්‍රහණය කර ගන්නකොට අපිට තේරෙනවා. ඒ නිසා අපිට මෙන්න මේ දේශපාලකයා Tamanගේ බලය කේන්ද්‍රගත කිරීමේ ක්‍රියාවලිය තුළදී මාධ්‍ය භාවිත කරපු විදිහ නිසාත් මිනිස්සුන්ට යම් බලපෑමක් සිද්ධ වුණා. විශේෂයෙන්ම ඉතාමත්ම අසරණ අහිංසක ජනතාව මුලාවටපත් කරන්න දේශපාලකයෝ මේ අද නෙවෙයි මේ අවසර සිය ගණනකට කලින් සමාජයේ සිද්ධ වුණු දේවල් සහ දශක කිහිපයකට කලින් ඉතා බරපතල විදිහට සිද්ධ වුණු දේවල්. ඒතකොට මේ කාරණා නිසා සිද්ධ වුණා සමාජයට sannivedanaya පිළිබඳවත් මාධ්‍ය පිළිබඳවත් හදාරන්න. ඒ හින්දා විෂයක් විදිහට ලෝකේ ඉතාම වේගයෙන් මේ විෂය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ නිසා සමස්තයක් විදිහට ගත්තම අපිට සරලව කියන්න පුළුවන් තිලක් වාණිජ ව්‍යාපාරික ආයතනවල බලපෑමත් දේශපාලකයන්ගේ බලපෑමත් කියන මේ ප්‍රධාන බලවේග දෙක නිසා විෂයක් විදිහට sannivedanaya ගොඩනැගුණු වග. sannivedana ශාස්ත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් එහෙම නැත්නම් මේ පිළිබඳ පුරෝකථනයන් සිදු කරන කට්ටිය නව අදහස් හොයන සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් එක පැත්තකින් වෘත්තීය පැත්තකින් ඉන්න කණ්ඩායම් විවිධ පරීක්ෂණයන් කරනවා. එතනින් පස්සෙත් මේක විෂයක් විදිහට බලපානවා නේද විෂයක් විදිහට වර්ධනය වෙන්න. ඔව් දැන් විශේෂයෙන්ම අපි කලින් කියපු අය කියන්නේ උදාහරණයක් විදිහට අර දේශපාලකයෝ සහ වාණිජ්‍ය කටයුතු වල නිරත වුණ අය මාධ්‍ය හරහා බලපෑම් කරනකොට තමයි මේ විද්වතුන්ටත් ටිකක් මේ අවශ්‍යතාවය දැනුනේ මේ විෂය පිළිබඳ හදාරන්න ඕනේ කියලා. මේ විෂය ලෝකයට කියලා දෙන්න ඕනේ කියලා තේරුනේ විද්වතුන්ට. දැන් විද්වතුන් කියලා කියන්නේ පරීක්ෂකයන් කියලා කියන්නේ ඔවුන් නිතර සමාජයේ හැසිරීම ගැන පරීක්ෂණ කරන අය. සමාජ විද්‍යාඥයෝ සමාජය පිළිබඳ පරීක්ෂණ කරනවා. දේශපාලන විද්‍යාඥයෝ දේශපාලනය පිළිබඳ පරීක්ෂණ කරනවා. මනෝවිද්‍යාඥයෝ මනස පිළිබඳ පරීක්ෂණය කරනවා. මුල් කාලෙදී ඔය sannivedanaya කියන විෂය ගොඩ නැගුණෙත් ඔය මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව කියන විෂයන් තුන පදනම් කරගෙන. එතකොට ඒ කාලේ ඒ පරීක්ෂකයෝ අර Tamanගේ විෂය ඇතුලේ විශේෂයෙන් මනෝවිද්‍යාව ඇතුලේ කොහොමද අපි මමත් එක්ක sannivedanaya කරන්නේ? දේශපාලන විද්‍යාව ඇතුලේ කොහොමද බලය ගන්න අය සහ බලය දෙන අය එකට sannivedanaya කරන්නේ? සමාජ විද්‍යාව ඇතුලේ කොහොමද සමාජයක් ගොඩනැගෙන්න පුද්ගලයන් එකිනෙකාට sannivedanaya කරන්නේ? ඒතර මේ කාරණා sannivedanaya කියන විෂයක් විදිහට වෙනම ගොඩනැගෙන්න බලපෑවා. ඒ නිසා තමයි අපි කියන්නේ ශාස්ත්‍රීය විද්‍යාඥයින් විෂය පිළිබඳ හදාරපු අය බලපානවා ඍජුවම sannivedanaya විෂයක් බවට පත් වෙන්නේ. අද අපි මුහුණ පා තිබෙන සහ අපිට පෙනෙන්න තියෙන දේම මීට දශක ගණනාවකට එහා තිබුණාය කියන්න තමයි මේ සියල්ල සාක්ෂි සපයන්නේ. අපිට ගීතමය විරාමයක් දෙන්න හිතවතුනි. අපි ඉක්මනින් ආපහු මේ පැත්තට එන්න. ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ ගමේ රටේ අහෙනියයි ළමයිනේ ඔය පුරතාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ අපේ කාලේ අස්වැදු කුඹුරුලියදි පාළු වෙලා තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා අම්මා අප්පා මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලේ කන්න ගැටවරයින් කඩපිල් යට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ අතපය හත්තිය තියෙද්දි කම්මැලිකම් මොකද බොලව් මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනලියාය බල වයස ගියත් මගේ අතපය බලාපල්ලා යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජ ගොල්ලෝ වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ
අපේ කාලේ අස්වැදු කුඹුලියදි පාලු වෙලා තලකුරහන් අල්ලදෙල් කොස්ෙන් පිටින් පාලු වෙලා අම්මා අප්පා මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජා නැත කාලේ කන්න ගැටවරගෙන කඩතිල් යට ගමේ කෝප්පේ කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩ එලිපතේ රංචු ගහන්නේ අතපය හත්තේ තියෙද්දි කම්මැලිකම් මොකද බලව මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනලියාය බල වයස ගියත් මගේ අතපය බලාපල්ලා යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ලෝ වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩ එලිපතේ රංචු ගහන්නේ ගමේ රටේ ආහෙනියයි ළමයිනේ ඔය පුරකාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩ එලිපතේ රංචු ගහන්නේ sannivedana විෂයක් විදිහට ක්‍රමිකව විකාශනය වුණේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි මේ දිගින් දිගට මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ ලන්දාරි හන්දෑවේ 1920 ගණන් වල වගේ කාලය වෙනකොට විවිධ විෂය ශාස්ත්‍රයන් වල ශික්ෂණයක් ලබා තිබිච්ච විද්‍යාඥ දැනුමක් තිබිච්ච විද්වතුන් ඔවුන්ගේ පර්යේෂණ වලින් අනාවරණය කරගන්නේ ඒ කාලේ ක්‍රියාත්මක වෙච්ච ජනමාධ්‍ය පුජ්‍යලයා කෙරෙහි සහ පුජ්‍යල සමාජ සම්බන්ධතා කෙරෙහි බලපෑමක් ඇති කරනවායි කියන කාරණාව. මේක ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. මොකද විෂයට සමගාමීව අපි මේ පිළිබඳව අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙන්නේ. ඔව් දැන් මේකෙදී අපි ටිකක් මේක ශාස්ත්‍රීය විදිහට අපි විෂය පිළිබඳ හදාරනකොට තිලක් අපිට තේරෙනවා sannivedanaya පිළිබඳ විද්‍යාඥයෝ මුල් කාලේ හිටියේ නැහැ. ඒ sannivedanaya විෂයක් විදිහට නැති නිසා sannivedanaya පිළිබඳ විද්‍යාඥයෝ හිටියේ නැහැ. උදාහරණයක් දැන් අපේ ගෙදර මේ උදාහරණයක් අපි වතුරේන ලයින් එක බට ලයින් එක කැඩලා තිබුණොත් එහෙම අපි හොයනවා බාසුන්නේ කෙනෙක්. ඒ බාසුන්නේ කියන්නේ අපි මේ පයිප් බාස් කෙනෙක් හොයනවා. එයා හොයාගන්න බැරි වුණොත් අපි ඔය ඉන්න මේසන් බාස් කෙනෙකුට හරි ඔක කියනවා. එහෙමත් කෙනෙක් නැත්නම් වඩු බාසුන්නේ කෙනෙකුට කියනවා. ඒත් නැත්තම් තාත්තා කොහොම හරි කපලා පුළුවන් විදිහට ඕක හදා ගන්නවා. ඒ වගේ දෙයක් තමයි මෙතන උනේ. sannivedanaya පිළිබඳ විද්‍යාඥයෝ නැති නිසා අර වෙනත් විෂයන් වල අය sannivedanaya පිළිබඳ හදාරන්න පටන් ගත්තා. ඒකෙදි විශේෂයෙන්ම දැන් පුද්ගලයා සහ සමාජය මේ මත තමයි සමාජය ගොඩ නැගෙන්නේ. පුද්ගලයා සහ සමාජය. එතකොට පුද්ගලයන් එකතුවෙන් සමාජය. එතකොට ඒක එහෙම තමයි මුළු ලෝකයක් මේ අපි කියන මහා දැවැන්ත සමාජයන් පවා නිර්මාණය වෙන්නේ. පවුලෙන් පටන් ගත්තාම මේ දැවැන්ත සමාජයන් සියල්ල නිර්මාණය වෙන්නේ පුද්ගලයා සහ සමාජය අතර තියෙන බැඳීම නිසා. එතකොට මාධ්‍ය එක පැත්තකින් පුද්ගලයාට බලපානවා. පුද්ගලයාගේ මානසිකත්වයට බලපානවා. ඔහුගේ හැසිරීම වලට බලපානවා. ඔහුගේ ආකල්ප වලට බලපානවා. එතකොට ඒ පුද්ගලයාට තනි පුද්ගලයෙක් විදිහට ඊට අමතරව පුද්ගලයා අනිත් අයත් එක්ක සබඳතා පවත්වන්නේත් මෙන්න මේ මාධ්‍ය හරහා සිදුවන බලපෑම් මත. විශේෂයෙන් මවට සලකනවද නැද්ද? අම්මට සලකනවද නැද්ද? තාත්තට නැත්තම් සලකනවද නැද්ද? ඊළඟට අම්මා තාත්තත් එක්ක ගනුදෙනු කරනවද නැද්ද? ළඟ හිතයිෂීන් එක්ක ගනුදෙනු කරනවද නැද්ද? ගුරුවරුන් එක්ක ගනුදෙනු කරනවද නැද්ද? එතකොට මේවා තීරණය කරන්නේ අර මාධ්‍ය හරහා එන යම් පණිවිඩ මත අපි හදාගන්න මානසිකත්වය නිසා. එතකොට පුද්ගලයෙක්ගේ මානසිකත්වය වෙනස් වුණොත් ඒ ඍජුව බලපානවා සමාජ සම්බන්ධතා සඳහා. සරලව කිව්වොත් sannivedanaya එක පැත්තකින් පුද්ගලයාට බලපෑවා අනිත් පැත්තෙන් පුද්ගල සබඳතාවලට බලපෑවා. මේ නිසාත් sannivedanaya විෂයක් විදිහට ලෝකේ වර්ධනය වුණා. ඔබ කියන විදිහට දැන් මේක විෂයක් විදිහට අඳුනා ගැනීමකට ලක් කරන්නම වෙලා තියෙන්නේ වෙන විශේෂ ශාස්ත්‍රයන් වල තියෙන කටයුතුත් එක්ක. ඒ අතරින් ඔබ කියන විදිහට මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව වගේම දේශපාලන විද්‍යාව කියන විෂයන් වල ඉන්න ප්‍රවීණයන්ගේ අතින් තමයි මේ sannivedanaya විෂය කියන එක මේ විදිහට ක්‍රමිකව පිළිගත්තු ආකාරයකට විකාශනය වෙන්නේ. ඔව් දැන් මනෝවිද්‍යාව කියලා කියන්නේ අතර මනස කියන්නේ sannivedanaya පටන් ගන්න තැනනේ අපි ඕන කෙනෙකුගේ. දැන් තිලක් මගෙන් ප්‍රශ්නයක් අහනකොට ওই ප්‍රශ්නේ උපදින්නේ මනස ඇතුලේ. ඒකට උත්තරේ මම දෙනකොට ඒක උපදින්නෙත් මගේ මනස ඇතුලේ. අපි කාට කියන්නත් කලින් තිලක් අපි අපෙන් අහනවා මේක කිව්වට කමක් නැද්ද කියලා.
මේ ලෝකේ හැමෝම දැන් අපි හිතනවා මේ කතා කරන වචන දෙක අතරතුර පරතරයක් නැහැනේ. නමුත් පරතරයක් නැති වුණාට මගේ හිත ඇතුලෙන් මම තීරණය කරලා තමයි ඊළඟ වචනේ දෙන්නේ. එහෙම නැත්නම් වචන ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි පිස්සෝ වගේ වෙනවා. මොකද කියවන වචන දෙක තුන අතර නොගැලපීමක් නම් තියෙන්නේ. එහිදී ග්‍රාහකයාට ඒක අල්ලගන්න බෑ, ග්‍රහණය කරගන්න බෑ, තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ හැම වචනයක් අතරම හිතනවා කියලා කියන්නේ Tamanගේ මනසත් එක්ක sannivedanaya කරනවා. ඒ කියන්නේ මනෝවිද්‍යාව ඍජුව සම්බන්ධයි sannivedanayට. දෙවෙනි කාරණේ කල අපි දන්නවා විශේෂයෙන්ම දේශපාලන විද්‍යාඥයින් දේශපාලනය කියන විෂය බලය කේන්ද්‍ර කරගත්තු විෂයක් නිසා මේ බලය එහෙට මෙහෙට යවනවා. අපි ළඟ තියෙන බලය කීප දෙනෙකුට දෙනවා. ඒගොල්ලෝ ළඟ තියෙන බලය නැවත ජනතාවට ලැබෙනවා. ජනතාව අතරින් තව කෙනෙකුට බලය දෙනවා. බලය නිසා කෙනෙක්ව පාලනය කරන්න අවස්ථාව ලැබෙනවා. බලය නිසා සමාජයේ යම් තීන්දුව తీරන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ බලය සහ sannivedanaya අතර තියෙන සම්බන්ධය දේශපාලන විද්‍යාවේදී කතා බහ කළා. ඒ වගේමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ සමාජය තුළ. අර මානසිකව අපි sannivedanaya කරන දේ අපි ගෙනියන්නේ සමාජයට. ඊළඟට බලය පිළිබඳ දේශපාලනය පිළිබඳ කරුණු අපි ගෙනියන්නේ සමාජයට. ඒ නිසා සමාජ විද්‍යාවක් ලෝකේ ඉතා ජනප්‍රිය විද්‍යාවක් බවට එකලපත් වෙලා තිබුණා. හැබැයි මේ කියන විෂයන් තුන ඇතුලේ sannivedanaya බැහැර කරන්න බැරි වුණා. ඒ හින්දා තමයි මේ විෂයන් තුන පදනම් කරගෙන sannivedanaya කියන විෂය ගොඩනගෙන්න පටන් ගත්තේ. ඔබ කියන විදිහට මේ කියන විෂයන් ඇතුලේ මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව සහ දේශපාලන විද්‍යාව කියන විෂයන් ඇතුලේ මේ සඳහා පුරෝගාමීන් විදිහට කටයුතු කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම පිළිබඳව අපිට අමතක කරන්න බෑ. ඔව් අපිට දැන් ඉන්නවා මෙතන විශේෂයෙන්ම චාල්ස් හෝටන් කුලි. ඔහු සමාජ විද්‍යාඥයෙක්. ඒ වගේම දේශපාලන විද්‍යා ශාස්ත්‍රයේදී වෝල්ටර් ලිප්මන්. ඒ වගේම මේ අධ්‍යාපන විද්‍යා ශාස්ත්‍රයේදී ජෝන් ඩුවි. මේ තුන්දෙනා වැදගත් වෙන්නේ තිලක් මේ තුන්දෙනා පොත් තුනක් ලියනවා. මේක ලෝකෙ ඉතාම ජනප්‍රියයි. සමාජ සංවිධානයේ පොත 1909 අවුරුද්දේ ලියනවා චාල්ස් කුලි. ඊළඟට වෝල්ටර් ලිප්මන් 1922 දී ජනමතය කියන කෘතිය ලියනවා. ජනමතය, ජනයාගේ මතය. ඊළඟට ජෝන් ඩුවි ඔහු අධ්‍යාපන විද්‍යාඥයෙක්. ඔහු ලියනවා ජනතාව සහ ඔවුන්ගේ ගැටලු. දැන් මේ කියන පොත් තුනේම මේ ග්‍රන්ථ තුනේම මේ කතුවරුන් තුන්දෙනාම ලියන්නේ වෙන දෙයක්. අර විද්දේ පඳුරට වැදුනේ හාවට වගේ. ඒ විද්දේ පඳුරට වැදුනේ හාවට. මොකද අපේ විෂය හාවා sannivedanaya. ඕන් විද්දේ වෙනත් විෂයන් වලට. නමුත් ඒකේ කියවෙන්නේ sannivedanaya කියන විෂය ගැන. ඒ නිසා තමයි මේ සියලු ග්‍රන්ථ sannivedanaya කියන විෂය හදාරන්න බලපෑවා කියලා කියන්නේ. විශේෂයෙන්ම මානව සබඳතා පවත්වා ගැනීමත් ඒවා වර්ධනය කර ගැනීමත්, සබඳතා පවත්වා ගැනීම සහ ඒවා වර්ධනය කර ගැනීම, මෙන්න මේ කියන කාරණා මේ ග්‍රන්ථ තුනේම ඉතා පැහැදිලිව කියනවා. හැබැයි ඔවුන් සියල්ලටම පාළම විදිහට පාවිච්චි කරන්නේ sannivedanaya කියන විෂය. ඒ හින්දා තමයි මෙය විෂයක් විදිහට වර්ධනය වෙන්න පටන් ගත්තේ. ඒ හින්දාම විද්වතුන් තිදෙනාගේ පුජ්‍යලයාගේ සමාජ ජීවිතයේ වැදගත්ම සහ කේන්ද්‍රීය සාධකයේ sannivedana ලෙස හඳුන්වා දෙන්නටත් අමතක කරලා තිබුණේ නැහැ. ඔබ කල්පනාවෙන් ඉන්න ඔබ අධ්‍යයනය කරන sannivedana හා මාධ්‍ය අධ්‍යයන කියන විෂය ඇතුලේ තවත් බොහෝ විෂයන් වල අවශේෂ ලක්ෂණ තියෙනවා. ඒ නිසා ඒ ඊටාම වැදගත් කාරණාවක්. අපි ගීතමය විරාමයක් ගන්නම්. ආයෙම මේ පැත්තට එන්න. මගේ මලේ සීරුවෙන්, මගේ මලේ සීරුවෙන් නාමල නෙලා ගනී. හිත බිඳෙන නිසා හිත බුරුලෙන් තබා ගනී. හිත රිදෙන නිසා හිත බුරුලෙන් තබා ගනී. මගේ මලේ සීරුවෙන් මල් පෙනුමට තිබුණට, ඔය මල් පෙනුමට තිබුණට අත ළඟ නේදයි හිතුණට. හරි වෙහසක් ගන්නට සිදුවෙයි නෙලා ගන්න නම්. හිත තදින් බැඳුණු තරමට දුක තදින් දැනෙයි නුඹටම. මගේ මලේ සීරුවෙන්, මගේ මලේ සීරුවෙන් නාමල නෙලා ගනී. හිත
හිත බිඳෙන නිසා හිත බුරුලෙන් තබා ගනී හිත රිදෙන නිසා හිත බුරුලෙන් තබා ගනී මගේ මලේ සීරුවෙන් වියෝගයේ වෙහෙසට හිත රිදී ආවි හොඳටම එක මොහොතක්වත් හිත සතුටින් ඉන්නට බැරි වෙයි හිත සැහැල්ලුවෙන් බැඳුනම දුක සැහැල්ලු වෙයි නොදැනීම මගේ මලේ සීරුවෙන් මගේ මලේ සීරුවෙන් නාමල නෙලා ගනී හිත බිඳෙන නිසා හිත බුරුලෙන් තබා ගනී හිත රිදෙන නිසා හිත බුරුලෙන් තබා ගනී මගේ මලේ සීරුවෙන් සංනිවේදනයේ විෂයක් විදියට හඳුනා ගැනීමකට ලක් කරනකොට මේක විෂයක් විදියට අපි හදාරන්න පටන් ගන්නකොට මාධ්‍ය තාක්ෂණය සංස්කෘතිය ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රජාව කියන කාරණා අතිශයම වැදගත් කාරණා ටිකක් මේවා එකිනෙකට බද්ධ වෙලා තියෙන මේකෙන් එකක්වත් නැතුව අපිට අමාරුයි මේක විෂයක් විදියට හඳුනා ගැනීමක් කරන්න නේ. ඔව් දැන් සමාජයේ ඇතුළේනේ ඔය කියපු ඔක්කොම තියෙන්නේ. එතකොට සමාජය කියන්නේ බැඳීම් ගණනාවක් ජාලයක් තියෙන. එතකොට මේ ඔය කියන සංස්කෘතිය වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන්, ප්‍රජාව වෙන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න පුළුවන්, ධනවාදය වෙන්න පුළුවන්, ආර්ථිකය වෙන්න පුළුවන්, සංස්කෘතිය වෙන්න පුළුවන්. ඔය කියන මොන විෂයක් කතා කළත් තිලක් ඔය සියලු විෂයන් එකට බැඳිලා තියෙන්නේ sannivedanaya හරහා. එතකොට මේ පිළිබඳ හදාරන ඕනම කෙනෙක් හදාරන්න වෙනවා sannivedanaya පිළිබඳව. එතකොට සමාජයේ තියෙන යම් ගැටලුවක් කතා කළත් ඒත් sannivedanaya පිළිබඳ කතා නොකර සමාජ ගැටලු පිළිබඳ කතා කරන්න බෑ. ඊළඟට කියනවා දැන් මේ අදහස් sannivedanaya කියන විෂය ගොඩනගෙන්න ඍජුවම බලපෑම් කළා. උදාහරණයක් විදිහට සංස්කෘතියට බලපෑම් කරනකොට sannivedanaya අපි සංස්කෘතිය ගැන හදාරනකොට අපිට sannivedanaya ගැන හදාරන්න වෙනවා. බලයට බලපෑම් කරනකොට sannivedanaya බලය ගැන හදාරනකොට අපිට sannivedanaya ගැන හදාරන්න වෙනවා. එහෙමනම් ලෝකයේ සියලු විෂයන් යා කරන මුහු කරන එකට එක් කරන පාලම හුය නැත්නම් නූල බවට පත් උනේ sannivedanaya. ඒ නිසා තමයි ශාස්ත්‍රීය විෂයක් විදිහට sannivedanaya ගොඩනගෙන්න ඕනේ කියලා ලෝකයේ විවිධ විද්වතුන් පර්යේෂණ කරන්න පටන් ගත්තේ. 1933 වසරේ ඉඳන් 1945 දක්වා ජර්මනිය ක්‍රියාත්මක වෙච්ච ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඒකාධිපති පාලනය ලෝකයේ sannivedanaya විෂය දියුණු වෙන්න බලපෑමක් කරනවා. මොකද ඇතැම් වෙලාවකට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙනවා. ජර්මනියේ ඉන්න විද්වතුන් විශාල ප්‍රමාණයක් වුන් ඇමරිකානු විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගෙන sannivedana ශාස්ත්‍රය පිළිබඳ විශේෂ පර්යේෂණ තෝගයක් කරනවා. ඉතින් මේ කාරණාව පිළිබඳ විෂය ඇතුලේ විශේෂ ඉඩකඩක් වෙන් කරගන්නවා. ඔව් දැන් හිට්ලර්ට හිටියා මේ හරි අපූර්ව උපදේශකවරයෙක්. ඔහු ගොබෙල්ස් කියලා කියනවා. සාමාන්‍ය ලෝකේ ජනප්‍රියයි මෙයා. ජනප්‍රිය කියන්නේ ප්‍රසිද්ධයි. ජනප්‍රියයි නෙවෙයි. එතකොට දැන් මේ ප්‍රසිද්ධ ගොබෙල්ස් විසින් උපදෙස් දෙනවා හිට්ලර්ට. හිට්ලර්ගේ උපදේශකයාත් ඔහු ජනමාධ්‍යමතිවරයාත් ඔහු. එතකොට sannivedana කටයුතු සියල්ල පාලනය කරන්න ඕනේ ඔබතුමා කියලා කියනවා. හිට්ලර් කියනවා. අර හරියට මේ කුමාරයා පොත ලියලා The Prince කියන පොතෙන් කුමාරයා කියන පොතෙන් මකියාවෙලි ජෝර්ජ් රජුරවන්ට උපදෙස් දෙනවානේ කොහොමද රජ කරන්නේ කියලා. එතකොට දැන් මේ ඒ වගේ තමයි මේකත් ගොබෙල්ස් හිට්ලර් ගොබෙල්ස්ගේ උපදෙස් මත කටයුතු කළා. ගොබෙල්ස් කිව්වා ඔබතුමාට මේ ජර්මනිය බුද්ධිමතුන් කියලා පිරිසක් හිටියොත් කවදාවත් රට පාලනය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා මොකද කරන්න ඕනේ මේ බුද්ධිමතුන් කියන පිරිස මේ උගත්තේ කියන පිරිස රටින් පිටුවහල් කරන්න කියලා කිව්වා. හිට්ලර් කිව්වා වගේම ඒ දේ කළා. එතකොට මොවුන් ඇමරිකාවට ගියා. ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලය ඇතුළු ඒ විශ්වවිද්‍යාල විශාල සංඛ්‍යාවක් මේ උගතුන් බුද්ධිමතුන් බාරගත්තා. මේ අතර හිටපු සමාජ විද්‍යාඥයන් විශාල පිරිසක් අතිවිශාල පිරිසක් sannivedanaya කියන විෂය පිළිබඳ පර්යේෂණ කරන්න පටන් ගත්තා. ඒ නිසා තමයි අර හිට්ලර් පන්නපු අය අපේ වචනෙන් කිව්වොත් පන්නපු අය ඇමරිකාව බාර අරගෙන ඇමරිකාවේ sannivedana විෂය දියුණු කරගන්න පටන් ගත්තේ. ඒ අතරින් ඔබ විෂය ඇතුලේ හඳුනාගත යුතුම චරිත කිහිපයක් ඉන්නවා. හැරල්ඩ් ඩී ලැස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් ලැසාෆෙල්ඩ්, කාල් හවුලන්ඩ්, විල්බර් ස්ට්‍රාම්, ජෝර්ජ් ගාබ්නර් වැනි විද්වතුන් තමයි මේ ශාස්ත්‍රය
ආරම්භක අවදියේ දියුණු මට්ටමකට අරගෙන එන්න කටයුතු කරන්නේ. ඔව් දැන් මේ කියපු හැමෝම විශේෂයෙන් හැරල්ඩ් ඩී ලැසෙල් සහ කර්ටන් ලෙවින්, කාල් හවුලන්, ඒ වගේම පෝල් අසාෆීල්, විල්බර්ස්ට්‍රාම්, දැන් මේ කියන පුද්ගලයන් ජෝර්ජ් ගාබ්නර් ඇතුළු මේගොල්ලෝ තිලක් මේ විටින් විට sannivedanaya පිළිබඳ නිර්වචන ඉදිරිපත් කළා. විශේෂයෙන් මෙතනින් විල්බර්ස්ට්‍රාම් තමයි sannivedanaya පියා විදිහට සලකන්නේ. ඔහු එක පැත්තකින් සමාජ විද්‍යාඥයෙක් මුලින්, පස්සේ ඔහු මේ sannivedana විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. ඒ වගේම හැරල්ඩ් ඩී ලැසෙල් කියලා කියන්නේ දේශපාලන විද්‍යාඥයෙක්. ඔහු පස්සේ කාලෙක sannivedana විෂය පිළිබඳවම පර්යේෂණ කරන පර්යේෂකයෙක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් මෙතන ඉන්නවා කර්ටන් ලෙවින්. ඔහු තමයි ලෝකයට දොරටුපාල සංකල්පය හඳුන්වලා දෙන්නේ. ඒ කියන්නේ මේ යම් තොරතුරක් මාධ්‍යයක් කරා යනකොට කපන කොටන වැඩේ තියෙන. දැන් අපේ මාධ්‍ය හරහා යනකොට කපන කොටන වැඩක් තියෙනවා. මේකේ අධිකාරීත්වයේ තියෙන කෙනෙක් ඉන්නවා. එතකොට ඒ දොරටුපාලකයා. එතකොට මේ දොරටුපාල ක්‍රියාවලිය පිළිබඳව ලෝකයට ශාස්ත්‍රීය වශයෙන් මුලින් ඉදිරිපත් කළේ කර්ටන් ලෙවින්. එතකොට පෝල් අසාෆීල් කියන පුද්ගලයා ඔහුත් ටිකක් අමුතු පුද්ගලයෙක්. ඔහු කියනවා මිනිස්සු තවම විශ්වාස කරන්නේ ලෝකයේ ජනමාධ්‍ය නෙවෙයි පුද්ගලයා කියලා. ඔහු කියනවා රජයට ඕනේ නම් මොනවා හරි මිනිස්සුන්ට කියන්න. ඒක කෙලින්ම ජනමාධ්‍ය හරහා මිනිස්සුන්ට කිව්වට මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒක මිනිස්සුන් දෙන්න ඕනේ ගමේ ඉන්න ජනමත නායකයාට. උදාහරණයක් විදිහට ප්‍රාදේශීය නායකයින්ට ජනමාධ්‍ය හරහා. ඔවුන්ගේ මිනිස්සුන්ට කිව්වහම මිනිස්සු ඒක පිළිගන්නවා. ඒ නිසා ඔබට තේරෙනවා ඇති තිලක් මේ දවස්වල ජනාධිපතිවරණයේදී මෙච්චර මාධ්‍ය තියෙද්දිත් ගමින් ගමට යනවනේ රැස්වීම් තියාගෙන හැම අපේක්ෂකයම. ඇයි ඒ? තවම මිනිස්සු ජනමාධ්‍යයට වඩා විශ්වාස කරනවා. අන්න ඒ කාරණේ එදා පෝල් අසාෆීල් දෙපියවර සංකල්පය කියන සංකල්පයෙන් කියලා දුන්නා. ඒ නිසා මේ විද්‍යාඥයෝ සියලු දෙනා තිලක් ඒ කාලේ අද තත්ත්වය පැහැදිලි කරා කියලායි මට හිතෙන්නේ. ඒ වගේ මෙතන තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න මේ ඇත්තටම එක්කින් එකාට එක්ව තමයි හැම වෙලාවෙම sannivedana පිළිබඳව පරීක්ෂණ කළේ. ඔවුන්ට දෙන්න ගණිතඥයෝ දෙන්නෙක්. එහෙමත් නැත්නම් ඉංජිනේරුවෝ දෙන්නෙක්. ඒ දෙන්න එක්කෙනෙක් තමයි ක්ලෝඩ් ෂැනන්, අනිත් එක්කන වොරන් වීවර්. මෙතන ජනප්‍රිය ෂැනන් වීවර් කියන එකට අර අපි ಭಾರತೀಯ සන්තෝෂ් කියනවා වගේ එකටම තමයි මේ දෙන්න හැමදේම කළේ. එතකොට දැන් ක්ලෝඩ් ෂැනන්, වොරන් වීවර් කියන ඉංජිනේරු විෂය පිළිබඳ විද්වතුන් දෙන්න. ඔවුන් දෙන්න තාක්ෂණික ස්වරූපේ නිතරම පැහැදිලි කළා sannivedanaya. sannivedanaya තාක්ෂණික ස්වරූපය. ඒ කියන්නේ ඔවුන් නිර්වචනයක් ඉදිරිපත් කළත් ඔවුන්ට වැඩක් නැහැ සමාජය තුළ සිදුවෙන වෙනස, ග්‍රාහකගේ මනසේ සිදුවෙන වෙනස, sannivedakaya හිතන පතන දේවල් කිසි දෙයක් වැඩක් නැහැ. ඔවුන්ට වැඩක් තියෙන්නේ යම් තැනක උපදින පණිවිඩයක් තව තැනකට යනවා එච්චරයි. ඒක තමයි ඔවුන්ගේ නිර්වචනය කියන්නේ. ඔවුන් කියනවා යම් තැනක තෝරාගත් පණිවිඩයක් තවත් තැනකදී ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම sannivedanayයි. එතකොට විල්බර්ස්ට්‍රාම් සමාජ විද්‍යාඥයෙක් නිසා ඔහු කියනවා තොරතුරු ගැබ්වූ සංඥාවක් මත දෙපක්ෂයක් අතර එක හා සමාන මානසිකත්වයක් ඇතිවීම sannivedanaya. බලන්නකො වෙනස. අරයා තාක්ෂණිකව පැහැදිලි කරනවා, විල්බර්ස්ට්‍රාම් සමාජ විද්‍යාත්මකව පැහැදිලි කරනවා. ඒ වගේම මෙන්න මේ කියන සියලුම අය අඩු වැඩි වශයෙන් තිලක් විටින් විට නිර්වචන, ආකෘති පැහැදිලි කිරීම, සංකල්ප පොත් ලියලා ජනතාවට දේශන පවත්වලා, විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රීය ග්‍රන්ථ නිර්මාණය කරලා, සිසුන්ට උගන්වලා මේ විෂය වර්ධනය කරන්න තා විශාල දායකත්වයක් දරපු පුද්ගලයන් පිරිසක්. අපිට ගීතමය විරාමයක් දෙන්න. අපි ඉක්මනින් ආයේ මේ පැත්තට එන්නම්. පාන් කිරිත්තා පෙරේ ගහනවා උන්ගේ පැටියෝ කඹේ නටනවා කංකොට නිලමේ කුඹුරු කොටනවා කංකොට නිලමේ කුඹුරු කොටනවා නාදන 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 නංගි ටිකක් හිටපන් බුලත් ඉත කණ්ඩ ටිකක් හිටපන් බොලම් පොඩි නංගි ටිකක් හිටපන් බුලත් ඉත කණ්ඩ ටිකක් හිටපන් නංගි ටිකක් හිටපන් බුලත් ඉත කණ්ඩ ටිකක් හිටපන් බොලම් පොඩි නංගි ටිකක් හිටපන් බුලත් ඉත කණ්ඩ ටිකක් හිටපන් කවුද රණ්ඩු කරන්නේ නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ දුම්කල නැට්ටට රණ්ඩු කරන්නේ දුම්කල නැට්ටට රණ්ඩු කරන්නේ
පොල්ලඹරනවා පාන් පිරිත්තා බෙරේ ගහනවා උන්ගේ පැටියෝ කඹේ නටනවා කංකොට නිලමේ කුඹුරු කොටනවා කංකොට නිලමේ කුඹුරු කොටනවා නංගි ටිකක් හිටපන් බුලත් ඉඳ කණ්ඩ ටිකක් හිටපන් බොලම් පොඩි නංගි ටිකක් හිටපන් බුලත් ඉඳ කණ්ඩ ටිකක් හිටපන් නංගි ටිකක් හිටපන් බුලත් ඉඳ කණ්ඩ ටිකක් හිටපන් බොලම් පොඩි නංගි ටිකක් හිටපන් බුලත් ඉඳ කණ්ඩ ටිකක් හිටපන් තොට මාමගේ අංකොට වීමා මුංගට හේනට රිංගා ගත්තා පන්සල වත්තේ ගම්පල නැන්දා පුංචි කඹේකින් ඌ බැඳගත්තා පුංචි කඹේකින් ඌ බැඳගත්තා පාන් කිරිත්ති පොල්ලඹරනවා පාන් කිරිත්තා බෙරේ ගහනවා උන්ගේ පැටියෝ කඹේ නටනවා අංකොට නිලමේ කුඹුරු කොටනවා අංකොට නිලමේ කුඹුරු කොටනවා නංගි ටිකක් හිටපන් බුලත් ඉඳ කණ්ඩ ටිකක් හිටපන් බොලම් පොඩි නංගි ටිකක් හිටපන් බුලත් ඉඳ කණ්ඩ ටිකක් හිටපන් නංගි ටිකක් හිටපන් බුලත් ඉඳ කණ්ඩ ටිකක් හිටපන් බොලම් පොඩි නංගි ටිකක් හිටපන් බුලත් ඉඳ කණ්ඩ ටිකක් හිටපන් ඇතැම් වෙලාවට ඇමරිකාව වාසනාවන්තයි කියලත් අපිට කියන්න කාරණා ඕන තරම් තියෙනවා. දැන් සංනිවේදන විෂයක් විතර ගත්තාම මේ විෂයේ ඇත්තම අයිතිකරුවෝ වෙන්න ඕනේ හරනම් ජර්මානුව. නමුත් ඉතින් සමහර සිද්ධීන් එක්ක අවාසනාව හෝ කාලින සිදුවීම් එක්ක ජර්මනියට ඒ අවස්ථාව නැති වෙලා ගිහිල්ලා ඇමරිකාව එහි අයිතිකරුවන් බවට පත් වෙලා ඉන්නේ. ජර්මන් ඇතැම් බුද්ධිමතුන්ට පින් සිද්ධ වෙන්න. ඒ නිසාම 1940 කියන වර්ෂය සංනිවේදනය විෂයක් විදිහට ආරම්භ කිරීම දක්වා වූ කාලය ඇතුලේ ඉතාම වැදගත් නැවතුම් පොලක් 1940 වර්ෂය. ඔව් දැන් විල්බර් ශ්‍රාම් මම කලින් ඔබට කිව්වා තිලක් මේ සංනිවේදනයේ පියා විදිහට අන්වර්ථ නාමයේ තියෙන්නේ විල්බර් ශ්‍රාම්ට. දැන් ඇමරිකාව ඔබ කිව්වා වගේ අර කෙනෙක් වපුරනවා කෙනෙක් අස්වනු ගන්නවා. ජර්මනියේ වැපිරුවා ලස්සන සහ බුද්ධිමතුන් පිරිසක් මේ අස්වනු විදිහට පළ දෙන්න බලාගෙන ඉන්නකොට ඒගොල්ලන්ව ඇමරිකාවට පැන්නුවා. ඇමරිකාව අස්වනු ගත්තා. හරි. දැන් ඒ ඇමරිකාවේ විශ්වවිද්‍යාල වලින් මුලින්ම විශේෂයෙන්ම ඉලිනොයිස් විශ්වවිද්‍යාලය ඇමරිකාවේ සංනිවේදනයේ විෂයක් විදිහට හදාරන්න පටන් ගත්තා. නමුත් ඒ විෂයක් විදිහට හදාරන්න පටන් ගැනීමේ මූලික බර ඇදපු කෙනෙක් හිටියා. ඔහු තමයි අපි අර කියපු විල්බර් ශ්‍රාම්. ඔහු විශේෂයෙන්ම උත්සාහ කළා පාසල් දරුවන්ට සංනිවේදනය කියන විෂය පිළිබඳව හදාරන්න අවස්ථාව ලබා දෙන්න. ඒ සඳහා ග්‍රන්ථ නිර්මාණය කළා ඔහු, විෂයමාලාවක් සකස් කළා ඔහු සහ රජයන් එක්ක එකතු වෙලා විශ්වවිද්‍යාල පාසල් වලට මෙය ඇතුළත් කරන්න උත්සාහ කළා. ඊළඟට විවිධ පර්යේෂණ ආයතන සංනිවේදනයේ පිළිබඳ පර්යේෂණ ආයතන එය විශ්වවිද්‍යාල සහ පාසල් කියන දෙකත් එක්කත් සම්බන්ධ නමුත් ඊට ස්වාධීන වෙච්ච පර්යේෂණ ආයතන. උන් පර්යේෂණ කළා මිනිස්සු ගැන, සබඳතා ගැන, සංස්කෘතිය ගැන, දේශපාලනය ගැන, ඊළඟට ක්‍රීඩාවන් ගැන, සමාජයේ ඉතිහාසයේ දේවල් ගැන සහ ඒ සියල්ල සංනිවේදනයත් එක්ක සම්බන්ධ වෙන විදිහ ගැන. මෙන්න මේ පර්යේෂණ ආයතන විසින් කරන ලද පර්යේෂණ නිසාත් සංනිවේදනයේ විල්බර් ශ්‍රාම්ගේ අරමුණට යන්න පුළුවන් වුණා විෂයක් විදිහට. ඒ වගේම මෙහි උච්චතම අවස්ථාව විදිහට අප සලකන්නේ විශ්වවිද්‍යාලවල වෙනම විෂයක් විදිහට සංනිවේදනයේ ස්ථාපිත වීම. මෙයත් 1940 දශකයේදී සිද්ධ වුණා විල්බර් ශ්‍රාම්ගේ මැදිහත් වීම යටතේ. සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් විදිහට ඉගැන්වීම ආරම්භ කරන්නේ පළමු විශ්වවිද්‍යාලයක් විදිහට ඉලිනොයිස් විශ්වවිද්‍යාලය. ඇමරිකාවේ කීර්තිමත්ම විශ්වවිද්‍යාලයක් වෙච්ච මේ විශ්වවිද්‍යාලයෙන් පටන් ගන්න මේ විෂය 1960 දශකයේ මුල් භාගයේ වෙනකොට
හරි සුවිශේෂ තැනකටපත් වෙනවා. එය මේ විෂය හදාරන්නන්ගේ අවධානය යොමු විය යුතුම තැනක්. 1960 වෙනකොට මේ විෂය ස්වාධීන විෂයක් වෙන්න පටන් ගන්නවා. ඔව් ඊට කලින් අපි කිව්වා වගේ සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව සහ දේශපාලන විද්‍යාව මූලිකව ඊට අමතරව භාෂාව වගේ වෙනත් විෂයනුත් මේ සඳහා සම්බන්ධ වෙලා ඒ විශේෂ ශ්‍රේණි වල අය තමයි මේක විෂයක් විදිහට අල්ලාගෙන හිමත් නැත්තම් පවත්වාගෙන ආවේ. නමුත් 60 දශකයේදී මේ ස්වාධීන විෂයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ sannivedanaya කියන විෂය වෙනම විෂය මාලාවක්, වෙනම විෂය කරුණු ඇතුළත් වෙන්න පටන් ගත්තා. ඊළඟට තාක්ෂණය පිළිබඳව, සමාජය පිළිබඳව, සංස්කෘතිය පිළිබඳව sannivedanaya කියන විෂය හරහා තමයි සියලු දේ අධ්‍යයනය කරන්න පටන් ගත්තේ. වෙනම අධ්‍යයනාංශ පටන් ගත්තා විශ්වවිද්‍යාලවල, පාසල්වල වෙනම විෂයක් විදිහට ගොඩනගෙන්න පටන් ගත්තා. වෙනම විද්වතුන් බිහි වෙන්න පටන් ගත්තා, sannivedana විද්වතුන්. ඒ නිසා වෙනම විෂයක් විදිහට 1960 දශකයේදී මේක වර්ධනය වෙන්න පටන් ගන්නවා. 60 දශකයේ සහ 70 දශකයේ වෙනකොට සියලු විෂයන් වල වෙනස් වීම විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට මේ sannivedanaya කියන කාරණාවට අදාළ විෂයත් ඉක්මනින් අලුත් දේවල් එකතු කරගෙන දැන් ඇවිදින දරුවෙක් බවට පත් වෙන කාලයක් බවට පත් වෙනවා. මේක මූලික දේවල් සකස් කරමින් නිවැරදි දිශානතියකට විෂයක් විදිහට අරන් යන්න ඕන කරන දේ පරිශ්‍රණ සිදු කරනවා. ඒ වගේම බොහෝ විද්වතුන්ගේ අවධානයට ලක් වෙන්න පටන් ගන්නවා. අධ්‍යයනය සඳහාම අනාවරණය කරගත්තු බොහෝ තොරතුරු ඔවුන් හොයා බලනවා. ඒ නිසා මේ කාලේ ඊටාම වැදගත් වෙනවා sannivedana විෂයට. ඔවුන් 60 70 දශකයේ වෙනකොට නිවැරදි තැනකට sannivedana විෂයක් විදිහට අරගෙන එන්න කටයුතු සලස්සලා දෙනවා. අපිට විරාමයක් දෙන්න. අපි ඉක්මනින් ආයෙම මේ පැත්තට එන්න.
ඕනම රටක ගුරුවරයා උසස් නම් ඒ රටේ ගෝලයෝ උසස් වෙනවා. ගෝලයෝ උසස් වෙන තරමට තමයි සමාජය උසස් වෙන්නේ. ඒ නිසා සමාජය කියලා කියන්නේ එහෙම බැලුවාම අනිවාර්යෙන්ම ළමයි කියන තැන තමයි අපිට හිතන්නට වෙන කාරණා බවට පත් වෙන්නේ. අතීතයේත් ළමයාට වැඩි අවධානයක් ලබා දෙනවා. අතීතයේ හිටපු විද්වතුන් හැම වෙලාවෙම හිතපු කාරණාවක් තමයි අතීතයේ ජීවත් වෙච්ච ළමුන්ටත් මේ රූපවාහිනියම නැත්නම් මාධ්‍ය හරහා බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා නිවැරදිව දරුවාව අපි සකස් කරගත්තේ නැතිනම් සමාජයට එයින් ලොකු හානියක් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව. ඒ කාරණාව පිළිබඳව පර්යේෂණාත්මකව විද්‍යාත්මකව තහවුරු කරගන්න කටයුතු කරපු ශ්‍රේෂ්ඨ චරිතයක් තමයි මහාචාර්ය විල්බර් ස්ට්‍රාම් කියලා කියන්නේ. සංනිවේදනයේ විෂය හඳුනා ගන්න අධ්‍යයනය කරන මේක ඇසුරු කරන උදවියට මේ චරිතය අමතක කරන්නත් බෑ. ඔහුගේ පර්යේෂණ අමතක කරන්නත් බෑ. මේ ළමයා සහ සංනිවේදනය කරන එහෙම නැත්නම් මාධ්‍ය අතර තියෙන සම්බන්ධතාවය කොහොමද විෂය තුළ අපි හඳුනාගන්නේ? දැන් මේක ඇත්තටම මේ 2019 ජීවත් වෙන අපිටත් වැදගත් පර්යේෂණයක් කරන්න 1940 දශකයේ. දැන් විල්බර් ස්ට්‍රාම් රූපවාහිනිය සහ ළමයා අතර තියෙන මෙන්න මේ බැඳීම වැඩි වෙන්න ළමයා සමාජයත් එක්ක තියෙන සබඳතාවෙන් ඈත් වෙනවා, බැඳීම් වලින් ඈත් වෙනවා. මෙය ළමයාට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා අර මාධ්‍ය ළමයාට බලපෑම් කරන්න පටන් ගත්තා කියන කාරණේ ඔප්පු කරන්න තමයි විල්බර් ස්ට්‍රාම් මේ පර්යේෂණය කරන්නේ. ඔහු කියනවා දරුවන් රූපවාහිනියට යොමු වෙන ප්‍රමාණයේ ප්‍රවණතාව වැඩි වෙන්න දරුවන් දෙමාපියන් එක්ක අඩදබර වෙනවා. දැන් ඒක අපි ඒ 40ට යන්න ඕනේ. අද ගෙදරක් ගත්තොත් එහෙමයි. රූපවාහිනිය දාලා දුන්න නැත්නම් රණ්ඩු වෙනවා. කාටුන් එක අවශ්‍යක දාලා දුන්න නැත්නම් රණ්ඩු වෙනවා. ඒ නිසා දැන් මේ රූපවාහිනිය නිසා දරුවන් දෙමාපියන් එක්ක අඩදබර කරගන්න පටන් ගන්නවා. ඒ වගේම ගෙදර අයත් එක්ක නොරිස්සුම් සහගත ස්වභාවයක්. ඒ කියන්නේ නිතරම මූණ එල්ලගෙන වගේ ඉන්නේ. එහෙමත් නැත්නම් ඔවුන්ගේ කටයුතු වලට මුහු වෙන්නේ නැහැ. ගෙදර පොදු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. දරුවා දෙමාපියන් එක්ක වැඩි කතා බහක් නැහැ. රූපවාහිනියට තමයි වැඩිපුර නැඹුරු වෙලා තියෙන්නේ. නිසා දැන් මෙන්න මේ ඈත්වීම, පලා යෑම, වේදනාවන් දරා ගන්න මේ ඒ කියන්නේ වේදනාවන් කියන දේවල් දැනෙන්නේ නැහැ වුන්ට. මෙන්න මේ කියන කාරණා රූපවාහිනියට ළමයා වැඩිපුර හුරු වෙන්න ළමයා තුළින් අපිට දකින්න තියෙනවා. ඒ හින්දා ළමයා නරක වෙන එක නවත්ත ගන්න නම් මාධ්‍ය අධ්‍යයනය කරන්න වෙනවා මිනිස්සුන්ට. ඇයි? එහෙම නැති වුණොත් ළමයව ගිල ගන්නවා විශේෂයෙන්ම රූපවාහිනිය. මේ කියන්නේ 40 දශකයේ. නමුත් ඒක අදටත් අපිට වළංගුයි. මහාචාර්ය විල්බර් ස්ට්‍රාම් මහත්තයාගේ මේ ප්‍රකාශයෙන් පස්සේ තවත් ඊට ආසන්නව යන ඔහුගේ මතය තහවුරු කරන තවත් පර්යේෂණ ගණනාවක් සිද්ධ වෙනවා. ඒ පර්යේෂණවල ප්‍රතිඵලය බවට පත් වෙන්නේත් මේ මහාචාර්යතුමා කියන කාරණාවමයි. පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් එවකට සිදු කරපු පර්යේෂණ ඉතාම වැදගත්. ඔව් දැන් විශ්වවිද්‍යාලවලට විල්බර් ස්ට්‍රාම් තමයි විෂයක් විදිහට මේක හඳුන්වලා දෙන්නේ. එතකොට ඒ තුලින් බිහිවෙච්ච විද්‍යාර්ථීන්, ශිෂ්‍යයින් පස්සේ කාලෙක ගුරුවරුන් බවට පත් වෙනවා. පර්යේෂකයින් බවට පත් වෙනවා. ඔවුන් පර්යේෂණය කරනවා මේ රූපවාහිනිය ළමයි අතර තියෙන සම්බන්ධය. ඔවුන් දැන් විල්බර් ස්ට්‍රාම් පර්යේෂණයේ නියදියක් අරගෙන එහෙම පර්යේෂණ කළාට ඒ පර්යේෂණය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් තිබුණේ නැහැ. ඔහු පර්යේෂණය කළා. එහි ප්‍රතිඵලය අපිට දීලා තිබුණා. හැබැයි මේ පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය මොකද කළේ? ඔවුන් මූලික වශයෙන් දරුවන් කොටස් දෙකකට කැඩුවා. කොටස් දෙකකට කඩලා එක කොටසකට දුන්නා කාටුන් නරඹන්න. ඒ කාටුන් වල තිබුණේ ප්‍රචණ්ඩ ක්‍රියා. තව කාටුන් තිබුණා ප්‍රචණ්ඩ ක්‍රියා නැති කාටුන් තියෙනවා. ඊටාම සරල පරිසරයත් එක්ක මුහු වෙච්ච, ඊටාම අහිංසක ඕඩ ළමයෙකුට බලන්න පුළුවන් වගේ දේවල්. ඒ කියන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා රහිත කාටුන් තියෙනවනේ. එතකොට මේ කාටුන් දෙවර්ගය අර ළමයි දෙකොට්ටාශයට දුන්නා. දීලා පස්සේ ඔප්පු කරගත්තා, සනාථ කරගත්තා අර ප්‍රචණ්ඩ ක්‍රියා සහිත කාටුන් නරඹන ලද දරුවන් ප්‍රචණ්ඩයි. ඔවුන් ඉතාම ප්‍රචණ්ඩ දරුවන් බවට පත් වුණා. නමුත් අර අනිකුත් කාටුන් නරඹපු සාමාන්‍ය අය ඉතාම සාමාන්‍ය විදියට හැසිරෙන්න පටන් ගත්තා. එතනින් පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය ඔප්පු කළා නැවත වරක් අර විල්බර් ස්ට්‍රාම් සනාථ කළ කාරණේ රූපවාහිනිය ළමයාව ගිලගෙන තියෙන බව.
ඔබ කියන කාරණාවත් එක්ක පැහැදිලි වෙන දෙයක් තමයි දැන් දරුවා සම්බන්ධයෙන් ගත්තාම අපිට මේක මාතෘකා තුනක් යටතේ වැඩිදුරටත් අධ්‍යයනය කරන්න හැකියාවක් තියෙනවා. වේදනාත්මක දේ පිළිබඳ දරුවන්ගේ සංවේදීතාවය අඩු වෙන්න පටන් ගන්නවා මේ මාධ්‍ය දරුවන් වැඩිපුර එහෙම නැත්නම් රූපවාහිනිය දරුවන් පාවිච්චි කරන්න යාම නිසා. ඔව් දැන් අර පෙන්සිල්වෙනියන් විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම ඔප්පු කළේ මෙන්න මේ කාරණා තුන. ඒකත් ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් සෝරෝ හරි ස්පයිඩර්මෑන් හරි සුපර්මෑන් හරි කවුරු හරි අරගෙන දැන් කාටුන් වල ඔලුවට ගහනවනේ තිලක් ගහපු ගමන් කාටුන් එක ස්ක්‍රීන් එක වගේ එබිලා නැවත උඩට ඇවිත් විසි වෙනවා ආයි හොඳට ඉන්නව නැගිටලා. එතකොට දැන් මේක දරුවා දකිනකොට දරුවා කල්පනා කරනවා මගේ මල්ලිටත් ඔහොම ගැහුවට කමන්නේ අයියට ගැහුවත් කමන්නේ ඌට රෙදෙන්න ස්ක්‍රීන් එක වගේ ගිහින් ආයි උඩට එනවා කියලා හිතනවා. ඒක වරදක් නෑ මොකද ඔහු අර කාටුන් දිහා බලාගෙනකොට කාටුන් වලට රෙදෙන්නේ නැත්නම් කාටුන් අර වේදනාවක් දැනෙන්නේ නැත්නම් එහෙනම් අපිටත් වේදනාවක් දැනෙන්නේ නැතුව ඇති කියලා හිතට එනවා. එතකොට වේදනාත්මක දේ පිළිබඳ දරුවන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා කාටුන් නිසා. ඒ වගේම තමයි දරුවන් ඔවුන් ජීවත් වන පරිසරය සහ අවට ලෝකයේ පිළිබඳ බයක් ඇති කර ගැනීමක් සිද්ධ වෙනවා කියලා මේ පර්යේෂණ වලින් තහවුරු කරනවා. දැන් කාටුන් වල තියෙන්නේම හොල්මන් ගහගන්න ඒවා මරා ගන්න ඒවා මේ විශ්වාස කළ නොහැකි දේවල් ගිහින් 10 දෙනෙකුට 15 දෙනෙකුට ගහලා එන දේවල් මේ කාටුන් බලන දරුවා අඩුම තරමේ වතුර කෝප්පයක් ගේන්න කුස්සියට යන්නේ නැහැ තනියම අම්මට කතා කරනවා. ඇයි? බයයි අර හොල්මන් ඉන්දී කියලා. අර භූතයෝ ඉන්දී කියලා මේ කාටුන් වල ඉන්න සාමාන්‍ය මිනිස් රූපේට පිටස්තර අමුතුම රූප ස්වභාවයන් තියෙන සත්තු මිනිස්සු වගේ ඉන්න සත්තු අර රෑ කාලේදී නැත්නම් රාත්‍රී කාලේදී මට හමු වෙයි කියන බය දරුවා තුළ තියෙනවා. ඔවුන් දරුණු බව දරුවා දන්නවා. ඒ නිසා තමයි අර අවට පරිසරය පිළිබඳ ඔවුන් බියකින් නිතරම පසුවන්නේ. ඒ වගේම තමයි අන් අය සමග කටයුතු කරන වෙලාවට ආක්‍රමණශීලී වන්නටත් ඉක්මනින් ආරවුල් ඇති කරගන්නටත් දරුවන් තිල නැඹුරුව ඊටම වේගෙන් වැඩි වෙනවා කියලා මේ පර්යේෂණ වලින් තහවුරු කරනවා. ඔව් දැන් සාමාන්‍යයෙන් දරුවෝ කඩේකට ගිහින් මොනවා හරි ඉල්ලපුවාම ඒ ඉල්ලන දේ තාත්තා අරන් දුන්නේ නැත්නම් තාත්තට ගහනවා. ගහලත් බැරනම් බිම පෙරලෙනවා. යන්නෙම නැහැ. හරිම ආක්‍රමණශීලී. දැන් දරුවෝ තාත්තගෙන් අම්මගෙන් මොනවා හරි ගන්න ඕන නම් කොහොම හරි ගන්නවනේ. ඒක පුරුදු කරලා තියෙන්නේ කාටුන් වලින්. කාටුන් වල කියලා දෙනවා මේ පුංචි කාටුන් ගිහින් දැන් අපි ගත්තොත් සූටින් මාටින් ගත්තත් සූටින් මාටින් ගිහින් ඊටාම ආක්‍රමණශීලී. චන්ඩි ගත්තත් චන්ඩි ඊටාම ආක්‍රමණශීලී. සෝරෝ ගත්තත් ඊටාම ආක්‍රමණශීලී. සුපර්සිවා ගත්තත් ඊටාම ආක්‍රමණශීලී. දැන් ඒ ආක්‍රමණශීලී චරිත ගිහින් කොහොම හරි Tamanගේ අරමුණ ඉටු කරගෙන එනවා. හොඳ හෝ නරක. ගහලා හරි බැනලා හරි හොරෙන් හරි මොන ක්‍රමෙන් හරි අරමුණ ඉටු කර ගන්නවා. අන්නේ අරමුණ ඉටු කර ගැනීම හොඳයි. නමුත් දැඩි ආක්‍රමණශීලී වීම ළමයාට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. එතකොට මේ කාරණා තුන පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය ඔප්පු කරනවා. විල්බර්ෂාම්ගේ පර්යේෂණය තවදුරටත් ඇත්ත බව සනාථ වෙනවා මේ පර්යේෂණය තුලින්. අතීතයෙන් කියන විදිහට රූපවාහිනිය හොඳයි කාමරයක තියලා තියන්න. මැද සාලෙට ගත්තාම තමයි මේ ප්‍රශ්න ටිකක් වැඩිපුර වැඩි වෙන්නේ. ඒ නිසා රූපවාහිනිය රිමෝට් එකකුත් දුන්නේ දරුවගේ අතර දෙන්න නෙමෙයි දෙමාපියන්ට පාලනය කරන්න. අපි මේ පිළිබඳවත් අවධානය යොමු කරමු හැමදෙනාම එකතු වෙලා. අපිට අද දවසේ සමු අරගෙන යන්න වෙලාව ඇවිල්ලා අද දවසෙත් අපිට සංනිවේදන සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳව තොරතුරු කියන්න මැදිරියට ආවේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජ්‍යෙෂ්ඨ දේශක නිලන්ත විමලසේන මහත්මයා. ස්තුතියි ඔබතුමාට. යලිත් අපි ලබන සතියේ මුණ ගැහිමු. ගිහින් එන්නම් ඔබට ජය වේවා, රටටම සෙත් වේවා. ඉලන්දාරි හැන්දෑවෙන් මම තිලක් වික්‍රමසිංහ. උසස් පෙළ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, නව විෂය නිර්දේශය, වීඩියෝ පාඩම්, ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම මෙන්ම විෂයානුබද්ධ නවතම තොරතුරු එසැනින් ලබා ගන්න. දැන්ම මීඩියා නිලන්ත YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉන්පසු බෙල් අයිකනය මත ක්ලික් කරන්න.